තෙරුවන් දරුවනේ අපි අද කතා කරන්න තියෙන ප්‍රතිශක්තිය සම්බන්ධ දෙවන කොටස අපි දා ප්‍රතිශක්තිය කියන්නේ මොකක්ද කියන තැනින් පටන් අරගෙන ප්‍රතිශක්තිය සම්බන්ධව වාට තියෙන සහජ සහ අනුවර්තී ප්‍රතිශක්තිය කියන දේවල් ගැන කතා කරා. ඒකේ අනුවර්තී කතා කරන්න උනේ නැහැ. අපි සහජ ප්‍රතිශක්තියේ බාහිර නැත්නම් බාධක ආරක්ෂක යාන්ත්‍රණ තිබ්බා, අභ්‍යන්තර ආරක්ෂක යාන්ත්‍රණ තිබ්බා. ඕකේ බාහිර ආරක්ෂක යාන්ත්‍රණ ටික ගැන කතා කරා. මම සාරාංශය මේ විදිහට බෝඩ් එකේ දැම්මා. අපි කලින් සතියේ කතා කරපු ටික ඔය ටික හම්බෙලා නැති අය කලින් වීඩියෝ එකේ මෙතන ලින්ක් එකේ තියෙන වීඩියෝ එකේ සම්බන්ධ සම්පූර්ණ සිද්ධාන්ත කියන කොටස් ටික සම්බන්ධ ලින්ක් එක තියෙනවා. ඒ කොටසට ගිහලා නැවත ඒ කොටස් අනිවාර්යයෙන්ම බලලා ඉන්න ඕන මේ කොටසට සම්බන්ධ වෙන්න කලින්. හරි අපි පාඩමට එන්න සම්බන්ධතාවය ගොඩනගා ගන්න නිසා අපි කලින් දවසේ කතා කරපු ටික චුට්ටක් මතක් කරගමු. මතකද ප්‍රතිශක්තිය කියන්නේ මොකක්ද කියලා අපි කතා කරා. එකක් මගින් තුනකට එරෙහිව තියෙන ප්‍රතිරෝධය. මොකද මේ එක දෙහි පවතින ආරක්ෂක යාන්ත්‍රණ මගින් මොනවාද තුන? තුවාල, ආගන්තුකාංශු, ව්‍යාජනක ශුද්‍රජීවී. මෙන්න මේගොල්ලන්ට එරෙහිව අපේ දෙහි තියෙන ප්‍රතිරෝධය තමයි අපි කියන්නේ ප්‍රතිශක්තිය කියලා. මතකයිනේ? ඒතර ප්‍රතිශක්තිය පුතේ අපිට හම්බුණා නේද ආකාර දෙකක්. සහජ අනුවර්තී. අපිට උපතින්ම හම්බ වෙනවා. පෘෂ්ඨවංශීන්ද අපෘෂ්ඨවංශීන්ද කියලා නෑ, හැමෝටම උපතින්ම හම්බ වෙන ප්‍රතිශක්තිය ආකාරය තමයි අපි කියන්නේ මොන ප්‍රතිශක්තිය කියලාද එහෙනම්? සහජ ප්‍රතිශක්තිය කියලා. නේද? අනුවර්තී ප්‍රතිශක්තිය පෘෂ්ඨවංශීන් ගාව හම්බ වෙන විශේෂ ගතියක්. අපි ඒක වෙනම කතා කරනවා. ඕකේ බාහිර සහ අභ්‍යන්තර ආරක්ෂක යාන්ත්‍රණ කියලා කොටස් දෙකක් හම්බුණා. මොකද මේ බාහිර ආරක්ෂක යාන්ත්‍රණ කියලා කියන්නේ විශිෂ්ට නොවන ක්‍රියාවලියක් තමයි මේක තුළ වෙන්නේ. මොනවා හරි අදාළ දෙයක් හඳුනා ගන්න, ඇතුල් වෙන්න නොදී පවත්ව ගන්නවා. නේද? එතකොට සම මම කියවා හැම ජීන මහා ප්‍රාකාර වගේ. ඒකේ භෞතික බාධාවක් විදිහට ක්‍රියාත්මක වෙනවා. ස්තර ගොඩක් තියෙනවා. කෙරකණීභූත, ස්තරීභූත, ශල්කමය පිච්ච දෙයක් නේ. ඒ හරහා ඇතුල් වෙන්න බෑ. ඊට අමතරව එතනින් ශ්‍රාව්‍ය වෙන රසායනයන් තියෙනවා. ඡේද, සීබම්. හරිද? මේවන් මගේ මොකද කරන්නේ එහෙනම්? අරගොල්ලෝ හොදලා යවනවා. අර සෛලිස්තර ගැලවෙනකොටත් ඒගොල්ලෝ ගැලවිලා ඉවත් වෙනවා. ඊට අමතරව ඒ රසායන මගේ ඒගොල්ලෝ මරලා දාන්නත් පුළුවන්. දහඩිය වල සෝඩියම් ක්ලෝරයිඩ් වතුරයි තිබ්බ කියන්නේ මොකද සේලයින් වගේ නේද? ඊට අමතරව ලයිස්ට්‍රයින් මේ දින ප්‍රතිශුද්ධ ද්‍රව්‍යයක් ওই විදිහටම ශුද්ධ ජීවී ක්‍රියාකාරීත්වයට එරෙහිව ක්‍රියා කරන්නේ කොහොමද කියන එක සහ ඒවා ඉන්නේ කොහෙද කියන ඒවා අපි බැලුවා. නේ ශ්ලේෂ්මල පටල. ශ්ලේෂ්මල වලින් අලෝලා එළියට තල්ලු කරලා දාන්න පුළුවන්. නේ ඒගොල්ලෝම දෙහෙන් ඉවත් කරගන්න පාවිච්චි කරන උපක්‍රමයක්. නේ ප්‍රතිශුද්ධ ජීවී ද්‍රව්‍ය විදිහට ලයිසෝසයිම්, ලැක්ටෝෆෙරින් ලයින තුනක් කතා කරානේ. ලයිසෝසයිම්, ලැක්ටෝෆෙරින්, ලැක්ටික් ආම්ලය. එයාකම ආයාම්ලයක් හම්බුණා HCl. මේ සියලුම දේවල් අපි ගිය සතියේ කතා කරපු වීඩියෝ එක ඇතුලේ සාකච්ඡා කරලා අවසන් කරා. පුතේ මේ බාහිර ආරක්ෂක යාන්ත්‍රණ ටික. බාහිර ආරක්ෂක යාන්ත්‍රණ ටික. ඒ කියන්නේ අදාළ ව්‍යාධි ජනක ශුද්‍ර ජීවියා දේහයේ මේ කියන බාහිර බාධක කඩාගෙන ඇතුල් වෙන්න නොදී තියාගන්න ටික. පුතේ අභ්‍යන්තර ආරක්ෂක යාන්ත්‍රණයක් කියලා කියන්නේ. අපි දැන් මේ කතා කරානේ සම, ශ්ලේෂ්මල පටල. මේ කියපු ප්‍රතිශුද්ධ ජීවී ද්‍රව්‍ය. ඔන්න ඔයගේ සපයපු ආරක්ෂාවට යටත් නොවි. ඒ කියන්නේ මේ ආරක්ෂක වලල්ල බිඳගෙන කවුරු හරි ආගන්තුකයක් එහෙම නැත්නම් කවුරු හරි ව්‍යාජනක ශුද්‍ර ජීවියෙක් දේහයට ඇතුල් වුණායින් පස්සේ ඊට විරුද්ධව ඇති වෙන ප්‍රතිශක්තිය තමයි අපිට තියෙන සහජව ඇති වෙන ඊට විරුද්ධව තියෙන ප්‍රතිශක්තිය තමයි අභ්‍යන්තර යාන්ත්‍රණ ආරක්ෂක යාන්ත්‍රණ. ඉගෙනවා නිකන් හිතන්නකො මෙහෙම. දැන් ඔයාගේ ඇඟේ නිකන් මොනවා හරි පොළවේ තිබිලා විස බීජ ගොඩාක් තියෙනවා කියලා අපි හිතමු ක්ලොස්ට්‍රයිඩියම් ටෙටානි. පිට ගැස්ම හදන ව්‍යාධි ජනක ශුද්‍ර ජීවියා බැක්ටීරියාව නිර්වායක කෙනෙක් ක්ලොස්ට්‍රයිඩියම් ටෙටානි. ඔයා හිතන්නේ මේ ඔයානේ ගෙදර ඇතුලේ ඇවිදන් යනකොට ඔයාලගේ සිමෙන්තිය උඩ ඉන්නවා ක්ලොස්ට්‍රිඩියම් ටෙටානි කියලා. හරි? එහෙම ඉන්නේ සාමාන්‍ය ස්වායක තැන්වල. අපි නිකන් හිතමු ඔයා ඇවිදන් යන තැන ඔයාගේ සිමෙන්තිය උඩ ක්ලොස්ට්‍රයිඩියම් ටෙටානි ඉන්නවා. ඒ කියන්නේ මේ පිට ගැස්ම හදන ව්‍යාධි ජනක ශුද්‍ර ජීවියා ඉන්නවා. ඔයාගේ යටිපතුලේ මේක තැවරෙනවා. ඒගොල්ලෝ ලක්ෂ ගාණක් වගේ යටිපතුලේ තැවරිලා. කිසි දෙයකට බය වෙන්න එපා. ඔයාට ලෙඩේ හැදෙන්නේ නැහැ. ඇයි? ඔයාගේ යටිපතුලේ තියෙනවා සම කියලා කියන්නේ බාහිර ආරක්ෂක යාන්ත්‍රණයක් ඔයාට තියෙන. ඒ හැමේ ඝනකම් ස්තරය හරහා මෙයාට ඇතුල් වෙන්න බෑ. හරි හැමේ ස්තර ගැලවි යනකොට මේ ඇලුණු කට්ටියවත් ගැලවිලා ඉවත් වෙනවා.
එහෙනම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාගෙන්ගේ Clostridium tetani යටිපතුලේ ඇලුනා කියලා. ඔයාට ඇතුල් වෙලා ඔයාට ලෙඩේ හදන්නේ නැහැ. හැබැයි ඔයා ඇවිදා යනකොට අනේ කට්ටක් ඇනුණා, මලකඩ කාපු යකඩයක් ඇනුණා. මම මලකඩ කාපු යකඩයක් කියලා ගත්තා. ඒ මලකඩ. එහෙනම් එතන ඔක්සයිඩ් බැඳිලා කියන්නේ අණු ඔක්සිජන් අඩුයි. එහෙනම් නිර්වායුක පරිසරයක්. එහෙනම් එතන ඉන්න පුළුවන් අනිවාර්යෙන් කවද සමාජිකයා? එතන ඉන්න පුළුවන් සමාජිකයා තමයි Clostridium tetani. එහෙනම් එයා තුවාල කරගෙන ඇතුළට බැස්ස කියන්නේ පුතේ මේ සම කියන බාධාව කැඩුවා. එහෙනම් ඔන්න දැන් බඩු ඉන්නේ ඔයාගේ දේහයේ ඇතුලේ. රෝගේ හැදෙනවද නැද්ද? රෝගේ හැදෙනවද නැද්ද? දැන් රෝගේ හැදෙන්න පුළුවන්. හරි? එහෙනම් ඒ වෙලාවේ ඔයාට සපෝට් එකට ඉන්නේ ඔයාගේ අභ්‍යන්තර ආරක්ෂක යාන්ත්‍රණය. ඒ කියන්නේ කවුද? මෙන්න මේගොල්ලෝ. ඔන්න එක අවස්ථාවක්. දැන් ඔයා හිතන්නකෝ මෙහෙම. අනේ ඔයාට මලකඩ කාපු කට්ටක් ඇනුනේ නේ. හරි? ඔයාට ඇනුනේ රෝස කට්ටක්. හරි? රෝස මලේ නටුවේ කටු. ඔයා රෝස මලක් ගාව වෙනකොට අනේ කට්ට ඇනුණා. දැන් බය වෙන්න දෙයක් නැහැ නේ අනේ Clostridium tetani කියලා නේද? එතන ස්වායක තත්ත්වයක් නේ තිබ්බේ. අපි හිතමු එහෙමත් නෙමෙයි. හරි එතනත් හිටියා කියලා කියන්න පුළුවන්. ජීවාණු හරණය කරපු සැතකින් පිහියකින් වාගේ යටිපතුල මොන හරි ශල්‍ය කර්මයක් සඳහා කපලා තිබ්බේ. දැන් ඒක ජීවාණු හරණය කරපු එකක් නිසා ඒ තුවාල කරද්දී වාට විස බීජ ඇතුල් වෙන්නේ නැහැ. හරි ඔය අහලා තියෙනවද ඔය තුවාලයක් කකුලේ තුවාලයක් තියෙනවා නම් ගොම්බෙටි උඩින් පනලා යන්න එපා කියලා. අහලා තියෙනවද එහෙම එකක්? හරි අපේ ඉස්සර ඔය ආචිලා සීලා කියනවා හරි කකුලේ තුවාල තියෙනවා නම් ගොම්බෙට්ට උඩින් පනින්න එපා කියනවා. අපි කියනවා ගොම්බෙට්ට පොඩින් කකුලේ තුවාලයක් තියලා පැන්නහම මොකද කියලා. හරි උණ ගැල්ලා මැරෙනවා කියනවා. දන්නවද ඒකේ විද්‍යාත්මක ස්වභාවය? ගොම වා දන්නවනේ කොහොමවත් මීතේන් ජනක ශුද්‍ර ජීවීන් විසින් මීතේන් නිෂ්පාදනය කරන්නේ ගොම ඇතුලේ. ඒක නිර්වායුක තත්ත්වයක් තියෙන නිසානේ. ඔයාට වුණත් අදෝ වායුවක් පිට වුණාම ඉන්න බැරි ගඳ එන්නේ ඇයි? නිර්වායුක නිසා. ඔක ස්වායක වුණා නම් ඔච්චර ගඳක් නෑ පුතේ. නිර්වායුක H2S ඇමෝනියා. හරි මේවා හදන නිසා තමයි කුණු බිත්තර ගඳවල් අනම්මනම් එන්නේ. එහෙනම් ආහාර මාර්ගය ආසේ ස්වායක තත්වයක් නෑ නිර්වායුකයි. එහෙනම් ගොම කියලා කියන්නේ මල. ආහාර ජීර්ණ අවසාන ඵලය. මෙතන ස්වායක තත්වයක් තියෙන පුතේ නිර්වායුකද? නිර්වායුකයි. ඔය නිර්වායුක තත්වයටද හැදුණු ගොම්බෙට්ට අස්සේ නම් Clostridiumටත් ගයක් නේද? වාසස්ථානයක් නේද? දැන් තුවාලේ තියෙන කෙනා ගොම්බෙට්ට උඩින් පයින්නවා. උඩින් පැන්න කියලා නම් ප්‍රශ්නයක් වෙන්න බෑ. හරි? ගොම්බෙට්ටේ තියෙන අංශු ගෑවුනොත් තුවාලේ මොකද වෙන්නේ? හරි. නිර්වායුක කෙනා Clostridium හිටියොත් දෙහෙට ඇතුල් වෙලා අර කියන පිට ගැස්මම හැදෙන්න පුළුවන්. එහෙනම් මලකඩ කාපු තහඩුවක්, මලකඩ කාපු ඇණයක්, මලකඩ කාපු කම්බියක් කකුලේ ඇනෙන්න නෑ ළමයි පිට ගැස්ම හැදෙන්නේ. කතාව පැහැදිලිද? තියෙන තුවාලෙට ඇතුල් වුණත් හරි. මලකඩ කාපු නැති ජීවාණු හරණය කරපු හොඳ සැතකින් හරි කපල ශල්‍ය කර්මයක් කරපු මුලා අර නිර්වායුක කණ්ඩායමින් ඉන්න පරිසරය ගාවින් ගියා නම් එතනින් එයාට තුල් වෙන්න පුළුවන්. ඔන්න ඕකයි ඔය ගොම්බෙට්ට පාගන්න එපා කිව්වේ. තුවාල තියන අයට. කතාව පැහැදිලිද? හරි. ඉස්සර කියන්නේ ගොම්බෙට්ට උඩින් පැන්නාම තුවාල තියන අය පොළොම් විසෙනවා කියලා. හරි. ගොම්බෙට්ට උයි තුවාලේ පොළඟයි සම්බන්ධයක් නැහැ. හැබැයි පොළඟ කෑවත් මැරෙනවා Clostridium tetani ගෙන් පිටගැස්ම උත්සන්න වෙලා ගියත් මරණයටපත් වෙනවා. හරියට ප්‍රතිකාර කරේ නැත්නම්. කතාව පැහැදිලිනේ. ඔන්න ඔය වගේ වෙලාවක එන හැම තුවාල වෙලා එනම් මේ බාහිර බාධක ආරක්ෂක යාන්ත්‍රණයේ බිඳ වැටිලා ස්ලේෂ් වල පටල වේලිලා ගිහින් මොනවා හරි හැම දෙයක් වෙන්න පුළුවන්. හරි. ඔයාගේ ආහාරය නිකන් ගන්නකො කවුරු හරි කනවා කොත්තු රොටියක්. තමයි ඇත්තටම කොත්තු රහ කොහමද? කොත්තු රොටි කියන්නේ මේ නරක කෑමක් නෙමෙයි ළමයි. කොත්තු රොටි කියලා කියන්නේ බොහොම රසවත් කෑමක්. හරි. බොහොම රසවත් කෑමක්. ඒක පහසුවෙන් හදන්නත් පුළුවන් කෑමක්. හැබැයි කොත්තුව ඇත්තටම රහ පරණ වුණාම ගොඩක් අය ඔබ දන්නේ නැතුව ඇති. හරි. මම උසස් පෙළ ඉවර වෙලා ප්‍රතිඵල එනකන් ඔහි ගෙදර ඉන්න කාලේ මම කරේ හෝටලයක්. හරි. මේ මේටියට ඕන එකක් හදන්න පුළුවන්, කන්න පුළුවන් කියන එක තමයි ප්‍රශ්නේ. හරි. හරි. ආතෝ කැම්පස් යනකන් නිකන් හිටියේ නෑ. හරි. වැඩ කරා. හරි. දන්නවනේ කැම්පස් යනවා කියලා කොහොම. හරි. අයිතකම් කරේ හෝටලේ.
ඔකේ ඉතින් මුලින්ම ආපු බාස්ලා ඉතින් හරි ගණන් අම්මෝ හරි රොටියක් දානවා කියන එක එන්න වැඩක් වගේ තමයි දාන්නේ. බලන් හිටියා මටත් තේරුණා මේක සෙල්ලමක් නේ දාන්න පුළුවන්. අවසානයේ රයිස්ද කොත්තුද ඩෙවල්ද හරි පැටිස්ද රොටිද විත් රොටිද ඕන එකක් දාන්න දැන් තාමමාත්. හරි. ඔකේ ඊට එක බාස් කෙනෙක් දාන කොත්තු පුදුම රහක්. හරි දාන කොත්තු පුදුම රහක්. හරි මේ මුස්ලිම් බාසුනේ කෙනෙක් නිස්තාර නම. හරි පුදුම රහක් ඔයාලගේ වචනින් කිව්වොත් පට්ට රහයි. හරි. දැන් මේ මටත් ඇත්තට මේ දවස්වල පොඩ්ඩක් බිසි ඒතොර සෙනගත් වෙනවා බිස්නස් උත් හොඳයි. හරි. මම බිස්නස් එක ඩෙවලොප් කරන් පස්සේ තමයි ඇත්තටම සෙල් එක පොඩ දිනක් ගත්තේ. හරි. බිස්නස් හොඳටම හොඳයි. හරි. එතකොට දැන් මේ මිනිස්සයාගේ කොත්තුවට පුදුම ආසයි මිනිස්සු. හරි. වෙනද හාල් කිලෝ 10ක රයිසුයි පිටි කිලෝ 5ක කොත්තුයි යන්නේක. දැන් මාරු වෙලා කොත්තු යනවා කිලෝ 10ක රයිස් යන්නේ 5යි. හරි. ඉන්දියන් වැඩි වෙනවා කොත්තු යන ප්‍රමාණය වැඩි වෙනවා 5 8 10 වෙලා හරි. පුදුම ඉල්ලුවා. ඉතින් මං බලුවා අන්තිමට මොකද්ද මේක කාලා බැලුවම ඇත්තටම හරි. මේ මනුස්සයා මොකක්ද දන්නවද කරන්නේ? දැන් කලින් හිටපු බාස් කරන්නේ බාස් සහ මම. අද අනන පිටි වලින් අද රොටි ගහගෙන අද ඒවා කපලා අද කොත්තු දාලා දෙනවා. මේ මිනිහා කරන්නේ හරි බාස් අද පිටි ටික අනලා රොටි ගහලා ඒක කාඩ්බෝඩ් පෙට්ටියක දාලා වහලා පැත්තකින් අරන් තියෙනවා. හරි. අද කිලෝ 10යි නම් ඕනේ. මිනිහා කිලෝ 20ක් කනනවා. 20ෙන් 10ක් පැත්තකින් තියෙනවා. ඊළඟ 10 අද දානවා. අද කරගන්න දෙයක් නැති නිසා. හෙට කියන දවසේදී පිටි කිලෝ 10ක් අන්නවා. හැබැයි හෙට අනන පිටි කිලෝ 10 පෙට්ටියේ දානවා. ඊයේ අනුප එක තමයි කපලා ගන්න. මිනිහා කියනවා මහත්තයා මාතියා කොත්තුව රස පරණුණේ එක තමයි. හරි. ඒකෙත් ඇත්තක් තියෙනවා ළමයි. හරි. ඒක මම දන්නවද ඇත්ත? ඔය කොත්තු හදන ප්ලේන් රොටිය අර අලුතෙන්ම එදාම අනලා එදාම ගහලා ගත්ත එක පොඩ්ඩක් තෙතයි. කොත්තුවට රස එන්නේ හොද්ද එක තුනමනේ. හොද්ද අල්ලන්නේ නැහනේ පුතේ තෙත තියෙන එකට. දවසක් මොහේ පවනේ වේලෙනකොට ඒක වේලිලා හොද්ද දාපු ගමන් හොද්ද උරාගෙන අර ලුණු මිරිස් ටික අල්ලනවා. පට්ට රසයි. ඔන්න එක. හරි. මිනිහගේ පළවෙනි ටිප් එක. පරණ කොත්තු රොටි. පරණ රොටිය දාන එක. දෙක මිනිහගේ හොද්ද පුදුම රසක්. ඒ මොකද කරන්නේ? අපි වෙද්ද හදාගන්නේ එදා දවසේ ඉවර වෙන්න ප්‍රමාණයට චිකන් හොදින්. හරි. මේ මනුස්සයා කරන්නේ පළවෙනි දවසේ වැඩිපුර හදලා ඒකෙන් කොටසක් පොඩි බකට් එකක් අරන් පැත්තකින් තියනවා. එදා දවසම උදේ ඉඳන් හවස් වෙනකම් මොක පැත්තකින් තියලා රැහැට ෆ්‍රිජ් එකේ දානවා ඩීවිසර් එකේ. හරි මන්ද හොඳ වැඩද නරක වැඩද කියන්නේ? පහුවදාට අලුතෙන් මස් හොද්ද හදනකොට අර ඩීවිසර් එකේ දාපු එක ගෙනල්ලා අරකට දානවා. ඒක වඩන්නේ පුදුම රහ. එදාට ඒ හොද්දෙන් ටිකක් අරගෙන ආය අර වගේ පැත්තකින් තියනවා මුහුන් දැමීම. මිනිහා නිකම්ම දාන්නේ නැහැ පුතේ අර පහුවදාගෙන ආපු ඩීවිසර් එකේ තියෙන එක. අර හොද්ද දාලා හොද්ද නටලා ආවෙන් පස්සේ හොද්ද නිමෙන්න ඇරලා තමයි පරණ එක දාන්නේ. පුතේ ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය මගින් ප්‍රෝටීන ජීර්ණය පටන් අරගෙන අර හොද්දේ මාස් වල තිබ්බ කොලජිනේස් එන්සයිමෙන් කැඩිලා ප්‍රෝටීන් ටික කැඩිලා හරි එහෙනම් මේ හොද්ද රස වෙලා ශුද්‍ර ජීව විද්‍යාව මිනිහා පාවිච්චි කරලා තියෙන්නේ හරි රසයි හැබැයි තියෙන ප්‍රශ්නේ මොකද්ද ඕක දිගටම කරගෙන ගියා එක දවසක් මිනිහා නිමාඩු හරි ඊට පහුවදා ආයාවා ඇවිල්ලා කොත්තු දැම්මා එදා කාපු මිනිස්සුන්ගෙන් කම්ප්ලේන් ලූස් මෝෂන් වෙන්න පුළුවන් නේ. ඇයි? අරක දවස් දෙකක් පල් වෙලා, රොටිය දවස් ගාණක් එළිය තිබිලා, එහෙනම් ඒවට ශුද්ධ ජීවීන් ඇතුල් වෙලා, ඒව හරහා ආසාදනය වෙන්න පුළුවන්. අපිට හිතකර අය වගේම හිතකර අයත් ඉන්නවනේ එහෙනම්. නේද? හරි. එතකොට ඔගේ සල්මොනෙලා ටයිප් වගේ තිබ්බනම් උණ සන්නිපාතේ හැදෙනවා මිනිස්සුන්ට. පැහැදිලිද වැඩි? හරි. එතකොට ඇමීබයිසිස් හැදෙන්න පුළුවන්. එන්ටැමීබා හිස්ටොලිටිකා හිටියනම් හිස්ටොලිටිකා. හරි ටොයිලටිකා. ටොයිලට් එකේම තමයි ලූස් මෝෂන්. සිජෙල්ලා හිටියනම් සිජෙල්ලා අතිසාරය. හරි. ආතර මිනිස්සුන්ට නිකම්ම ලූස් මෝෂන් වෙන්න පුළුවන්. යනවා ඉවරයක් නැහැ. බඩ කොර වෙලා. හරි. එහෙම වෙන්නත් පුළුවන්. හරි. ප්‍රශ්න. එහෙනම් ශුද්‍ර ජීවීන් එක ගනුදෙනුව ගැන අපි ශුද්‍ර ජීව විද්‍යාවට ඉගෙන ගමු. හරි. හිතන්නකෝ. දැන් ඔයාට ඛණ්ඩ හිතලා තියෙන කොත්තුවක්. මං කියනවා බඩේ අමාරු හැදෙන්නේ නැතුව කොත්තුව කන ක්‍රමය. දැන් රසම කොත්තුව මොන කොත්තුවද පුතේ එහෙනම්? පරණ කොත්තුව. හරි. රසම කොත්තුව පරණ කොත්තුව. ඔක අද්දි ඔයාට බඩේ අමාරු හැදෙන එක අඩුම කරගන්න තියෙන හොඳම ක්‍රම තමයි මේ තියෙන ආරක්ෂක යාන්ත්‍රණ වලින් උපරිම ප්‍රයෝජන ගන්න.
මේ තියෙන ආරක්ෂක යාන්ත්‍රණ වලින් උපරිම ප්‍රයෝජන ගන්න. අංක 1 එහෙනම් කේතේ තියෙනවා ලයිසෝසයිම්. නිකන් කිඹුලා මැටි ගිලින්න ආසේ ගිලගෙන යන්නේ නැතුව මං කියන්නේ මේ ඕනම කෑමක් අද්ද ඔය වැඩේ කර. හොඳට හපලා කන්න. හොඳට හපලා කනකොට කේතේ තියෙන ලයිසෝසයිම් ඇවිල්ලා අර ශුද්‍ර ජීවීන්ගේ සෛල බිත්ති බැක්ටීරියාවල සෛල බිත්ති බිඳ හෙලලා ඒගොල්ලෝ විනාශ කරනවා. එහෙනම් 100ක් හිටියානම් හරි ඔතනින් අපි හිතමුකෝ 55ක් මරුණා. හොඳට හැපුවාම අමාරුවට නෙමෙයි ඔක හපලා කන එක. හරි 55ක් මැරලා. ඉතුරු 45. ආමාශය 100. හරි. ඕකෙන් 40කට විතර වැඩේ දෙයි. ඉතුරු 5යි. ඒ 5 වේ ගලාගෙන යයි. උන්ට ප්‍රශ්නයක් නැහැ. මොකද ආසාදනය සඳහා ශුද්‍ර ජීවී මාත්‍රාවක් වැදගත්. හරි. එහෙනම් ඔන්න බාහිර ආරක්ෂක යාන්ත්‍රණ වලින් විතරක් අපිට බේරෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. හැබැයි දැන් ඔන්න හිතන්නකෝ එහෙනම් අපේ කොත්තු බාස් අර එළියේ තිබ්බ රොටි තව දවසක් පහුවෙලා එන ඕකෙදි බඩේ අමාරු හැදෙන්න හේතුව පුතේ ශුද්‍ර ජීවීන්ගේ ව්‍යාධි ජනකයන්ගේ මාත්‍රාව වැඩි වීම. ඒ මාත්‍රාව වැඩි වුණාම ශ්ලේෂ්මල වලින් තල්ලු කරලා යවන්න බැරි වෙන්න පුළුවන්. හරි ඔය ලූස් මොෂන් එක ආවෙත් ඒකනේ. බාහිර ආරක්ෂක යාන්ත්‍රණයක්, බාධක ආරක්ෂක යාන්ත්‍රණයක්. එයා දැනගත්ත ආහාර මාර්ගයේ විශුද්ධ ජීවී ඝනත්වය වැඩි, ශ්ලේෂ්මල ස්‍රාවය වැඩි කරලා මොකද කරේ? පුස් ගාලා යන්න දැන් ඔක්කොම ගහගෙන යන සුනාමිය වගේ. රැඳිලා තිබ්බොත් වැඩි යවුන්නේ. හරි? ප්‍රදාහක ප්‍රතිචාරයක් වගේ ඒකත් ඒකට තරහ. හරි? අයනම් දැන් එහෙම කරගන්නත් බැරි වුණා මේගොල්ලෝ අභ්‍යන්තරයට ගියා. ඔන්න වැඩේ ලෙඩි. හරි? එහෙනම් තුවාලෙකින් මේ ශ්ලේෂ්මල පටල හරහා මේ අනිත් ඕනම තැනකින් හරි ඇහෙන් නහයෙන් මේ ඕන තැනකින් ශුද්‍ර ජීවියා ඔයාගේ බාහිර ආරක්ෂාවට ඉන්න මේ සම ශ්ලේෂ්මල පටලාදිය විනිවිද ඇතුළට ගියයින් පස්සේ අන්න එයාලව අණුක මට්ටමින් හඳුනාගෙන ආරක්ෂාවක් සපයන එක තමයි මේ අභ්‍යන්තර ආරක්ෂක යාන්ත්‍රණවලදී වෙන්නේ. එහෙනම් දාලා දහසක් වාට තියෙනවා අභ්‍යන්තර ආරක්ෂක යාන්ත්‍රණයක අවශ්‍යතාවය මොකද්ද? ව්‍යාධි ජනකයා ඔයාගේ හැම ශ්ලේෂ්මල පටල වගේ බාහිර ආරක්ෂක යාන්ත්‍රණ විනිවිදගෙන ඇතුළට ගියයින් පස්සේ ඔයාගේ දේහයේ ඇති වෙන ආරක්ෂණ යාන්ත්‍රණය. මේක අණුක මට්ටමින් හඳුනා ගන්නවා. ජෛව රසායනික ක්‍රියාවලිය රසක් මේකෙදි උදව් කරනවා. හරි? අපිට ප්‍රධාන කොටස් හතරක් මේකෙදි පුතේ වැදගත් වෙනවා. භක්ෂ සෛලතාවය. භක්ෂ සෛලතාවය. අපි කතා කරමු මේකින් එක. දෙක ස්වභාවික නාශක සෛල. ස්වභාවික නාශක සෛල. භක්ෂ සෛලතාවය උදව් කරනවා ස්වභාවික නාශක සෛලදායක වෙනවා. ඊළඟට 3 ප්‍රති ශුද්‍ර ජීවී ද්‍රව්‍ය. ප්‍රතිශුද්ධ ජීවී ද්‍රව්‍ය. භක්ෂ සෛලතාවය උදව් කරනවා. ස්වභාවික නාශක සෛල මේ වැඩේදී උදව් කරනවා. ප්‍රතිශුද්ධ ජීවී ද්‍රව්‍ය මේ වැඩේදී උදව් කරනවා. හරි. ප්‍රතිශුද්ධ ජීවී ද්‍රව්‍ය පුතේ ಜಾති දෙකක් හම්බෙනවා. ඉන්ටර්ෆෙරෝන්. මොකද පුතේ නම? ඉන්ටර්. යන්ටද කියන්නේ ඉන්ටද කියන්නේ? ඉන්ටර්ෆෙරෝන්. හරි මොනවද කියලා බලමු. අනිත් එක්කෙනා අනුපූරක ප්‍රෝටීන. එහෙනම් අපිට අද දවසේ කතා කරන්න තියෙන්නේ අභ්‍යන්තර ආරක්ෂක යාන්ත්‍රණ ටික මේ සහජ ප්‍රතිශක්තියට අදාළ. හරි එහෙනම් අපිට මාතෘකා හතරක් හම්බ වෙනවා. භක්ෂ සෛලතාවය, ස්වභාවික නාශක සෛල, ඉන්ටර්ෆෙරෝන් සහ අනුපූරක ප්‍රෝටීන කියලා. අපි ඒ ටික එහෙනම් කතා කරමු. කලින් සතියේ වගේම උගන්වද්දීම පාඩම් කරගමු. එහෙනම් ප්‍රතිශක්තිය කියන්නේ එකක් මගින් තුනකට එරෙහිව පවත්වන ආරක්ෂාව. මොකක්ද ඒක? දේහේ ආරක්ෂක යාන්ත්‍රණ මගින්. මොකද 3 තුවාල, ආගන්තුකාංශ සහ ව්‍යාජනක ශුද්‍ර ජීවීන්ට එරෙහිව පවත්වන ප්‍රතිරෝධය තමයි ප්‍රතිශක්තිය. ඒකේ බාහිර ඒවා අපි සහජයකේදී බාහිර ඒවා කතා කරා. දැන් සහජ ප්‍රතිශක්තියදී කියන්නේ උපතේ සිට පෙර සිටම උරුම වෙලා තියෙන මේ විශිෂ්ට නොවන ආරක්ෂක යාන්ත්‍රණය.
හරි. ඒකේ අභ්‍යන්තර ආරක්ෂක යාන්ත්‍රණ සඳහා තමයි යන්නේ. එදා නෝට් එකම කන්ටිනියු කරගන්න පුළුවන් වාට අදාන මාතෘකාවක් සහජ ප්‍රතිශක්තියේ අභ්‍යන්තර ආරක්ෂක යාන්ත්‍රණ. සහජ ප්‍රතිශක්තියේ අභ්‍යන්තර ආරක්ෂක යාන්ත්‍රණ. සහජ ප්‍රතිශක්තියෙහි අභ්‍යන්තර ආරක්ෂක යාන්ත්‍රණ. ඒකට අර්ථයක් වීමක් දාන්න. බාහිර ආරක්ෂක යාන්ත්‍රණ වන බාහිර ආරක්ෂක යාන්ත්‍රණ වන සම කමාවක් ශ්ලේෂ්මල පටල ආදිය විනිවිදීමෙන් ව්‍යාධි ජනකයන් කමාවක් ආගන්තුකාංශු ආදිය බාහිර ආරක්ෂක යාන්ත්‍රණ සම ශ්ලේෂ්මල පටල ආදිය විනිවිදීමෙන් ව්‍යාධි ජනකයන් බාහිර ආගන්තුකාංශු ආදිය දේහයට ඇතුල් වූ පසුව හටගන්නා ආරක්ෂක යාන්ත්‍රණ වේ. ආරක්ෂක යාන්ත්‍රණ වේ. ආරක්ෂක යාන්ත්‍රණ වේ. මේවා අදාළ ආගන්තුක අංශුව අණුක මට්ටමින් හඳුනා ගැනීමෙන් ප්‍රතිචාර දක්වයි. අදාළ ආගන්තුක අංශුව අණුක මට්ටමින් හඳුනා ගැනීමෙන් ප්‍රතිචාර දක්වයි. ප්‍රතිචාර දක්වයි. හරි. දාන්න ඊළඟ පොයින්ට් එකට. මේ සඳහා වැදගත් වන ආරක්ෂක යාන්ත්‍රණ ප්‍රධාන ආරක්ෂක යාන්ත්‍රණ තුනකි. මේ සඳහා වැදගත් වන ප්‍රධාන ආරක්ෂක යාන්ත්‍රණ තුනකි. මේ සඳහා වැදගත් වන ප්‍රධාන ආරක්ෂක යාන්ත්‍රණ තුනකි. දාන්න පුතේ තුන එකින් එකට භක්ෂ සෛලතාවය, ස්වභාවික නාශක සෛල, ප්‍රතිශුද්ධ ජීවී ද්‍රව්‍ය. භක්ෂ සෛලතාවය, ස්වභාවික නාශක සෛල සහ ප්‍රතිශුද්ධ ජීවී ද්‍රව්‍ය. ඕකේ ප්‍රතිශුද්ධ ජීවී ද්‍රව්‍යයට තියදාන්න සිම්පල් AB හරි මොන හරි ආදාළ සංකේතයක් දාලා ඉන්ටර්ෆෙරෝන් අනුපූරක සෛල. ඉන්ටර්ෆෙරෝන් සහ අනුපූරක සෛල. ඉන්ටර්ෆෙරෝන් අනිත් එක්කෙනා කවුද? අනුපූරක සෛල. භක්ෂ සෛලතාවයේ තියෙනවා ස්වභාවික නාශක සෛල ඉන්නවා, ප්‍රතිශුද්ධ ජීවී ද්‍රව්‍ය ඉන්නවා. ප්‍රතිශුද්ධ ජීවී ද්‍රව්‍ය විදිහට ඉන්ටර්ෆෙරෝන් ඉන්නවා, අනුපූරක ප්‍රෝටීන ටික තියෙනවා. ගොඩ නේද කතාව? අපි නම් මේගොල්ලෝ ගැන එක එක්කෙනා අරගෙන කතා කරගෙන යන්න. ඔයා ගන්න මාතෘකාවක් වෙනම් පළවෙනියම ගමු. පළවෙනියම අල්ලගන්න භක්ෂ සෛලතාවය. භක්ෂ සෛලතාවය. භක්ෂ සෛලතාවය. පුතේ වචනේ අස්සේ තියෙනවනේ තේරුම. භක්ෂණය කරනවා, ගිලිනවා. මේ වැඩේට ඔය ලයිසෝසෝම එහෙම උදව් කරනවා. අපේ භක්ෂක සෛල වලට හැකියාවක් තියෙනවා පුතේ. අපේ නොවන සෛල අඳුන ගන්න. සෛල පටලවල තියෙන ග්ලයිකෝ ප්‍රෝටීන, ග්ලයිකෝලිපිඩ වගේ දේවල් මේ වෙලාවේදී ඇත්තටම උදව් කරනවා. එයා හඳුන ගන්නවා ආගන්තුකයෝ. මගේ නොවන අය. හරි. මගේ නොවන අය. අතුලට ආවිත තියෙන බැක්ටීරියා වෙන්න පුළුවන්, වෛරස් අංශු වෙන්න පුළුවන්, වෙනත් මොනවා හරි ආසාදක ප්‍රෝටීන අංශු, ප්‍රියෝන වගේ මොනවා හරි දෙයක්. දෙයට ආපු ගමන් මෙයා අඳුර ගන්නවා මෙයා නම් අපේ නෙමෙයි. එහෙනම් ඔන්න දැනට අපි හිතමු පළවෙනි පියවර මෙන්න භක්ෂ සෛලය ඉන්නවා. හරි.
හරි භක්ෂක සෛලේ සෛලයක් විදිහට නැතුවාට මතක තියාගන්න ලේසිය දාන්නම්. අනේ භක්ෂක සෛලේ ඉන්නවා හරිම දුකෙන් ඉන්නේ දැන් බඩගින්නේ. ඔන්න ව්‍යාධි ජනකයා ඇතුල් වෙලා. දැන් මේ වෙලාව ව්‍යාධි ජනකෙ හිටියේ නෑ. ඔන්න ව්‍යාධි ජනකෙක් ආවා. හරි. මෙයාව අඳුන ගන්නවා අපේ භක්ෂක සෛලය. අඳුනගත්තු ගමන් මොකද කරන්නේ? මෙයාව ගිලිනවා. අපි ව්‍යාජනක සෛලේ පොඩ්ඩක් මෙහාට වෙන්න දාමු. ඔන්න ව්‍යාජනකයා මෙයා මොකද කරන්නේ? ව්‍යාජ පාද හදාගෙන දැන් මෙයාටත් හරි සතුටුයි. හරි. ගිලලා දානවා. ගිල්ලෙන් පස්සේ මෙයාගේ ඉතුරු නෑ. මෙයාව ජීරණයට ලක් වෙලා. කියලා පෙර හිටියේ දැන් මාරු. දැන් කාලා ඉවරයි. කාලා ඉවර නම් කට මෙහෙම දානවා. ඔය හන්ද ඉනාව ගිහින් තියෙන්නේ. හරි. එහෙනම් ඔන්න භක්ෂ සෛලතාවේදී වෙන්නේ. එහෙනම් භක්ෂක සෛල කාව හරි එනකම් බලන් ඉන්නේ ගිලින්න. කවුද මේ? ඔයාගේ නියුට්‍රොෆිල්. ඔයාගේ මොනෝසයිට්. ඔය මොනෝසයිට් තමයි පුතේ ප්‍රබලම භක්ෂකයා. එයා තමයි ලොකුම සෛලයනේ. සුදු රුධිරාණු වලින් ලොකුම එක්කෙනත් මොනෝසයිට් එනේ. එයා රුධිර ධාරාවෙන් නිදහස් වෙලා රුධිර කේශනාලිකාව වලින් එළියට ගිහිලා අන්තරාල තරලයට ගියයින් පස්සේ යාට විශේෂ නමකුත් දෙනවා මතකද? මහා භක්ෂාණු සෛලය. ඇයි මහා භක්ෂාණු සෛලය කියන්නේ? භක්ෂකයන්ගේ හොඳම එක හොඳටම ගිලින එක. මුන් තමයි හොඳටම කරන්නේ. හවුස් එන මොනෝසයිට් මහා භක්ෂාණු සෛල. හරි. එහෙනම් නැත්තම් නියුට්‍රොෆිල් වලටත් මේ වැඩේ හොඳට කරගන්න පුළුවන්. හොඳටම කරන්නේ මහා භක්ෂාණු සෛල. ඊට පස්සේ මතකද අක්මාවේ අක්මාවේ කිය කූපර සෛල. ඒගොල්ලොත් මේ භක්ෂක జాතියක්ම තමයි. වැඩි මීටරද? අපි දාමු එහෙනම් අනුමාර්ථකාව විදියට භක්ෂ සෛලය. භක්ෂ සෛල කියලා ගන්නකො. සෛලය කියලා දාන්න එපා. ඒක වචනේ දාන්න එපා. භක්ෂ සෛල. භක්ෂ සෛල. භක්ෂ සෛල. එයාට දෙලියමු. මෙම සෛල මගින් දේහයට ඇතුළු වූ මෙම සෛල මගින් දේහයට ඇතුළු වූ ශුද්‍ර ජීවීන් කමාවා ආගන්තුකාංශු ශුද්‍ර ජීවීන් කමාවා ආගන්තුකාංශු සුම්බුන් ආදිය කඩලා බිඳලා වෙනත් ආරක්ෂක යාන්ත්‍රණ වලින් කඩලා බිඳලා ඉවත් කරපු සුම්බුන් ආදිය අන්තස්සෛලීය ජීරණයට ලක් කරයි. අන්තස්සෛලීය ජීරණයට ලක් කරයි. එනිලා පොයින්ට් එකට එනම් ව්‍යාජපාද සාදමින් ඒවා භක්ෂණය කර ජීරණයට ලක් කරයි. ව්‍යාජපාද සාදමින් ඒවා භක්ෂණය කර ජීරණයට ලක් කරයි. ව්‍යාජපාද සාදමින් ඒවා භක්ෂණය කර ජීරණයට ලක් කරයි. අතාමීටර්නේ උදාහරණ කියලා දාන්න. නියුට්‍රොෆිල් මොනෝසයිට එතනම වරහන් තුල දාන්න. මොනෝසයිටේම තමයි විකරණය වෙච්ච මොනෝසයිට වලට තමයි කියන්නේ මොනවා කියලාද අපි? මහා භක්ෂාණු සයිට. නියුට්‍රොෆිල්
මොනොසයිට් එතන වරහණක් ඇරලා මහා බක්ෂානුසයිල කියලා දාලා වහන්න. ඊට පස්සේ අපිට අක්මාවේ හම්බුණා කූපර්ස් සයිල නේ. කූපර්ස් සයිල. තව ඉන්න ඕන තරම් ඈ. තව ඉන්න ඕන තරම්. ඇති ඔය ගාන. කතාව ගැන අයිඩියා එකක් ගන්න මේ කාටුන් එක දාමු යටින්. ඒතර ලේසි නෑනේ. මෙන්න මේ කාටුන් එක ඇදලා දාන්න. හරි නේද? එහෙනම් ඔන්න මහා බක්ෂානුසයිල වලින් සිද්ධ වෙච්ච කතාව අපි දන්නවා. නියුට්‍රොෆිල්, මොනොසයිට, කූපර්ලා මේ ඔක්කොමලට අපි කියන්නේ පොදුවේ භක්ෂකයෝ. භක්ෂණය කරා, ගිල්ලා ඉවර කරා. පුතේ තව කට්ටියක් ඉන්නවා. ස්වභාවික නාශක සෛල. මොකක්ද? ස්වභාවික නාශක සෛල. ස්වභාවික natural නාශක killer සෛල cell. NKC natural killer cells. මෙන්න මේගොල්ලෝ හරි වැදගත්. පුතේ මෙයාලා අඳුන ගන්නවා අසාමාන්‍යතා සහිත සෛල. දැන් අපේ තියෙන සාමාන්‍ය සෛලය විකෘති වෙලා. පිළිකා සෛලයක් වෙලා නම්. එයා අසාමාන්‍ය සෛලයක් නේ. හරි? තියෙන සෛලයකින්ම තමයි පුතේ පිළිකාව හැදෙන්නේ. අපි ඒක ගඩු අර්බුද පිළිකා කියන සටහනේදී කතා කරා. හරි? බලන්න නැති අය ඒ සම්බන්ධ වීඩියෝ එක හොයාගෙන බලන්න. හරි? ගඩු අර්බුද සහ පිළිකා මම ඒක සවිස්තරාත්මකව කතා කරලා තියෙනවා. කොහොමද ගඩුවක් ඇති වෙන්නේ? කොහොමද අර්බුදයක් ඇති වෙන්නේ? කොහොමද පිළිකාවක් ඇති වෙන්නේ කියන කතාව. ඒතර මේ පිළිකා සෛලය අපේ සාමාන්‍ය සෛල වලට වඩා අසාමාන්‍යයි නේ. එහෙනම් ස්වභාවික නාශක සෛල මේ පිළිකා සෛල හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් හොඳට ස්වභාවික නාශක සෛල ඇඟේ තියෙනවා නම් පුතේ පිළිකා හැදෙන එක අඩුයිනේ. පිළිකා වෙන්න ඕනේ නැහැ. වෛරස් ආසාදනය වෙච්ච සෛලයක්, බැක්ටීරියා ආසාදනය වෙච්ච සෛලයක වුණත් ව්‍යුහික ස්වභාවය වෙනස් වෙන්න පුළුවන්. අසාමාන්‍යතාවයක් ඇති වෙන්න පුළුවන්. මේ ස්වභාවික නාශක සෛල මේක ඇත්තටම ස්වභාවික නාශක සෛලය කිව්වට දැන් අපි අර කලින් භක්ෂ සෛලවලදී මොනොසයිටේට මහා භක්ෂානුසෛලය කිව්වේ. අන්න ඒ වගේම තමයි මෙතනත් පුතේ වසා සෛලයක්. විශේෂිත වසා සෛල මාදිලියක් තමයි අපි මේ ස්වභාවික නාශක සෛල natural killer cells කියලා කියන්නේ. මේ ස්වභාවික නාශක සෛලයට පුළුවන් එහෙනම් සෛලයක අසාමාන්‍යතාවයක් තියෙනවා. අන්නේ අසාමාන්‍යතාවයේ තියෙන සෛලය හඳුන ගන්න. හඳුනගෙන ඒවත් එක්ක මෙයා ගිහිල්ලා සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා ඒකට කෙමිකල් දාලා එයාව මරනවා. දැන් භක්ෂකයා කරේ පුතේ ගිහිල්ලා ගිල්ලානේ. ගිලලා එයාව දේහ අභ්‍යන්තරයට අරන් අභ්‍යන්තරයේදී ජීර්ණය කරලා ඉවර කරපු එකනේ භක්ෂ සෛලතාවයේදී උනේ. මෙතනදී වෙන්නේ මොකද්ද? මෙතනදී වෙන්නේ කණින් ඇදගෙන එනවා වගේ වැඩක්. අපේ සෛලයට වඩා වෙනස් හැඩයක් තියෙන එකව අල්ලගන්නවා. ඔබ කවුද? මේ වරෙන් කණෙන් අල්ලගන්න කියලා. කණෙන්. හරි. මොකද මේ යන්නේ? හරි. මෙහෙට එන්න බුරයි කියන්නේ නැහැ. කවුද යන්නේ? හරි. අවසරපත්‍රේ පරීක්ෂා කරනවා නැහැ. නැත්තම් තියනවා සාක්කිය පුතේ ඇසිඩ් බෝතලය වක් කරන අරුගේ ඔළුවේ හිටන්. ඌ දිය වෙලා යනවා. ඔන්න ඔය වගේ වැඩක් තමයි ස්වභාවික නාශක සෛලේ කරන්නේ. අපි කාටුන් එකකින්ම පැහැදිලි කරගමුද? එහෙනම් මෙන්න මගේ ස්වභාවික නාශක සෛල. හරි මම කාටුන් විදියට අඳින්න වාට මතක තියාගන්න ලේසි වෙන්නේ. ස්වභාවික නාශක සෛලේ තියෙනවා පොඩි අණුවක්. ඕකෙන් තමයි යා අඳුරගන්නේ කට්ටිය.
මෙන්න ආගන්තුකයා. මෙන්න ඉන්නවා ඔයාගේ ආගන්තුකයා. ස්වභාවික නාශක සෛලය මෙන්න මේ ආගන්තුකයව ඔහොම ප්‍රතිග්‍රහණය කරනවා. කතාව පැහැදිලිද? අමයි ඊළඟ රූපෙට ගන්නවා. ඔන්න අල්ලගත්තා. අල්ලගෙන දැන් මොකද කරන්නේ මෙයා? මෙයා ගාව තියෙනවා පුතේ කෙමිකල්. ඔන්න ඔය කෙමිකල් ටික එළියට දාලා මෙයාව මරන්න තමයි දැන් මේ ට්‍රයි එක දෙන්නේ. ඔන්න අදාළ වෙනස් පෘෂ්ඨ සහිත සෛලය. එහෙනම් මේ කියන වෙනස් පෘෂ්ඨ සහිත සෛලය මගේ නොවන ආගන්තුකයෙක් වෙන්න පුළුවන්. මගේම විකෘති වෙච්ච සෛලයක් වෙන්න පුළුවන්. ඒගොල්ලන්ට වැඩේ දෙන්නේ ඔන්න ඔය ක්‍රමයක. වැඩේ මීටරද? දාන්න දෙවෙනි අනුමාර්ථකාව. ස්වභාවික නාශක සෛල. 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 එයට දෙලියන්න පුතේ එහෙනම් මේවා විශේෂිත වසා සෛල මාදිලියති. මේවා විශේෂිත වසා සෛල මාදිලියති. එහෙනම් මේ කියන සෛල විශේෂ වසා සෛල මාදිලිය. විශේෂිත වසා සෛල මාදිලියති. එනිලා පොයින්ට් එකට මෙම සෛල මගින් අසාමාන්‍යතා සහිත සෛල හඳුනාගෙන අසාමාන්‍යතා සහිත සෛල හඳුනාගෙන ඒවා සමග සම්බන්ධ වී අසාමාන්‍යතා සහිත සෛල හඳුනාගෙන ඒවා සමග සම්බන්ධ වී කමදාන්නේ එම සෛල මතට රසායන නිදහස් කිරීමෙන් එම සෛල මතට රසායන නිදහස් කිරීමෙන් ඒවා විනාශ කරයි. ඒවා විනාශ කරයි. ඊළඟ පොයින්ට් එකට. එම නිසා පිළිකා සෛල දේහය තුල පැතිරීම කමාවක් පිළිකා සෛල දේහය තුල පැතිරීම කමාවක් වෛරස දේහය තුල පැතිරීම ආදිය පිළිකා සෛල දේහය තුල පැතිරීම වෛරස දේහය තුල පැතිරීම ආදිය අවම වේ. එනම් පිළිකා පැතිරෙන්නේ නැහැ මේ කතන්දරය නිසා. හරි
ස්වභාවික නාශක සෛල ඇක්ටිව් නම් ගොඩක් හොඳට පිළිකා සෛල අපගේ දේහේ පැතිරෙන්න බෑ. මොකද කණින් අල්ලන් ආවා ඇසිඩ් ඇලුවා මැරුවා. කණින් අල්ලගත්ත ඇසිඩ් ඇලුවා මැරුවා. මොකද උඹ වෙනස්. දැන් පුතේ ඔක වෙන්නේ ඉස්කෝලේදී. ඔන්න ස්වභාවික නාශක සෛල අඳුර ගන්න පුළුවන් ඉස්කෝලේ තිබ්බා මේ දවස්වල. හරි. මාත් කාලේ ස්වභාවික නාශක සෛලයක් විදිහට වැඩ කරා අපේ ඉස්කෝලේ නාතනිය ධම්මිස්සරේ. ශිෂ්‍ය නායකයෝ ස්වභාවික නාශක සෛල වගේ තමයි. අනේ මම නම් එහෙම වැරදි වැඩ කරේ නෑ අප්පා වුණාට. හරි. ශිෂ්‍ය නායකම හම්බුණා එක් පුතේ හරි වැදගත් ඈ. පාසලේදී මම නම් කියන්නේ පුළුවන් තරම් බාහිර වැඩ කරන්න. හරි. පුළුවන් තරම් බාහිර වැඩ කරන්න. හරි. මට පොඩි කාලේ ඇත්තටම ක්‍රීඩා කෞශල්‍ය කියන එක නම් පුතේ තිබ්බේ නෑ. ක්‍රිකට් ගහන්න බෑ. හරි. එකපාරේ බැට් එක උස්සලා පුළුවන් මිඩල් ස්ටම්ප් එක යනවා. කැච් එකක් අත් දෙක උඩ බෝලේ බීම. හරි. බොරු කියන්න ඕනේ මට ඕවා බෑ. ඇත්ලටික් පුළුවන්. හැබැයි මට වඩා දක්ෂ වුන් හිටියා. ඒද හවුස් මීට් වලදී මට කිසිම සහතිකයක්වත් ගන්නවා බෑ නේ. දාගෙන ප්‍රැක්ටිස් කරනවා සිලෙක්ට් වෙනවා කට්ටියත් එක්ක. ප්‍රැක්ටිස් කරනවා කවදාවත් දුවා ගන්නවත් හම්බෙලා නැහැ. සහතික නැහැ. හරි. I think මේ මම හරි ආසයි වුණාට මොකක් හරි දෙයක් කරන්න. ඊටසේ කැඩෙටින් වලට ගියා. හරි. ඒකත් මරු. හරි. කැඩෙටින් මරු. හරි. අපි දෙක කැඩෙට් කරපු කට්ටියත් දැන් මේක බලනවා ඇති. හරි. පාන්දර යන්න ඕන 4ට කැම්පස් එකට. මේ කැම්පස් නෙමෙයි ඉස්කෝලේට. හරි. මට මලාට හැරෙන්නේ පාන්දර 4ට. හරි. දැන් මේ වසරින් වගේ යන්න ගත්තෝ නමේ. හරි. එන් දවස් දෙකක් ගියා ඊට පස්සේ හැරෙන්නේ නැහැ. යන්න එක දවසක්. හරි. එන සද්දයක් බල්ලෝ පුරනවා. මොකද්ද? ප්ලැටූන් එකම අපේ ගෙදරට එවලා. හරි. ඉස්කෝලේ ගාන කිලෝමීටර එකමාරක් දෙකක් විතර තියෙනවා. හරි. 1 2 3 4 5 6 7 left right left right left right left. හරි. කෑ ගහන. හරි. පනිෂ්මන්ට් එක. හරි. ඒ කණ්ඩායමෙන් ඉපදි වුණු කරන්න ඕනනේ. හරි. පරක් වෙලා ගියොත් එහෙම මොතේ අම්මෝ අර කානුවක් තියෙනවා කානුව දිගේ බඩ ගාලා හරි බල්ටි ගාලා ඩිෆ් ගාලා හරි මඩ නාගෙන පනිෂ්මන්ට් එක දෙනවා සුපිරියට. හරි මේකෙන් බේරෙන ක්‍රමයක් තිබෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ බේරෙන්න chance එකක් හම්බුණා. ඉස්කෝලේ පටන් ගන්නවා කියලා වෙස්ටර්න් බෑන්ඩ් එක. ඒ ප්‍රැක්ටිස් උත් තියෙන්නේ පාන්දර. හරි මේකත් පාන්දර බෑන්ඩ් එකේ ඉන්න අයට කැඩෙට් ඉන්න ඕනේ නැහැ. කැඩෙට් කරන අයට බෑන්ඩ් එකේ ඉන්න බෑ. මොකද එකම ෆන්ක්ෂන් එකේ දෙගොල්ලම ඉන්න ඕනනේ. හවුස් මීට් එකකදී උනත් බෑන්ඩ් එකක් යනවා, ප්ලැටූන් එකක් යනවා. හරි. ටග් ගාලා පැන්නා ඒකට. හරි. මෙලෝදියක් දන්නේ නැහැ. හරි. කියලා ගෙව ට්‍රම්පට්. හරි. මරු ඉතින්. හරි. ඔයත් කොහොම ශිෂ්‍ය නායකකමට තේරුණා. මම දන්නේ කොහොම තේරුණාද කියන්න නම්. හරි මට වඩා හොඳ උනුත් ඉන්න හිටියා මං ඉන්න ගොඩක් උන් හිටියා. හරි. ඕකෙදි ඉතින් හරි කම්මැලි පුතේ මේ පන්ති වල ගානේ ගිහිල්ලා අතු ගානේ ඒවා බලන්න ඕකට වඩා ලේසි සහ වාසි තැන තමයි ගේට්ටුවේ වැඩ. ගේට් එක ගාව ඉන්නවා. ඒක හොඳට ගොට්ට අල්ලන්නත් පුළුවන් නේද? කට්ටිය කියන්නේ ටීචර්ස් ලා good morning sir good morning madam. හරි. ආයෙත් පොඩි උන් එනකොට උන් අල්ලගෙන කොණ්ඩේ කපලා නැහැ නේද? හරි මොකද මේ කොණ්ඩේ? මේ ගාම මොකද කොට? හරි. ආවව චෙක් කරලා. වාසිම කාලේ තමයි පෙබරවාරි මාසේ. හරි. බෑග් චෙක් කරනවා. අම්මා හම්බෙනවා චොකලට් ටොෆි. අනේ ඉතින් දඬුවම් කරන්න යන්නේ නැහැ. මොකද ඔක හරිනම් කරන්න ඕනේ මොකද්ද? බෑග් එකේ චොකලට් එකක් තිබ්බනම් අනිවාර්යෙන් දන්නවනේ මොක කාට හරි දෙන්න ගෙනල්ලා. ඔක විදුවල් පෙතුමාට දෙන්න. ඉතින් විදුවල් පෙතුමාට අපරායන් චොකලට් එක දෙන්නේ. අර වරම් මඩෝලඹ කාට දෙන්නකෝ ලව්ඩෙට එක දීපන්. හරි ඒකත් අරගෙන චොකලට් එකත් අරගෙන. හරි මූවත් හොඳට මඩෝලා. නේද? හරි උට දැඩි ලෙස අවවාද කරලා නිදහස් කරනවා. චොකලට් එක අපි ගාව අපි කාලා දානවා. ලියුම ඉතින් බල මූ අම්මෝ පොඩි කොටයක් මොමුලියා දෙනවා කියලා. හරි. ඉතින් ඕක හරි රසවත් ඕකත් පස්සේ පිළි කරලා ඉසි කරලා දානවා. හරි. එතකොට මේ අපි සමහර ශිෂ්‍ය නායකයෝ ඉන්නවනේ ඉතින් ඔක කියන ගැම්මෙන් හිතට අරගෙන ගෙලින්ම හමුදාය වගේ හමුදාපති වගේ වැඩ කරනවා. මොකද කරන්නේ? ඉතින් ඔයා කොණ්ඩේ වවලා. ඕන ස්වභාවික නාටක සෛලය. අන්න අර තිතට වැඩ කරන ශිෂ්‍ය නායකයා වගේ. බලි මේනෝ. මොකද කොණ්ඩේ වවලා. කණෙන් ඇදලා ගන්නේ. මොකද මේක කොණ්ඩේ පැත්තට වීරන්න නෙවෙයි. පැත්තට වීරලා නැහැ. අතර ගන්නවා කපනවා. කපන් යනවා ඊළඟ දවස් උඹ. කොහොම නේද? හරි? ඔය කාන්තා පාසල වල ශිෂ්‍ය නායිකව. අංගි මේනෝ. කොහොමද ගාමු කොට ගන්න බලන්න. අදානි ඉස්සරට වඩා බලන්න. හරි? වාටි එල්ලෙහෙලා යවනවා. නැත්තම් පත්තර කඩදාසි එල්ලලා යවනවා. පිස්සු විකාර වෙලාවකට. හරි? නිකන් ගන්නකෝ ඔගේ මම ශිෂ්‍ය නායකයෙක් වෙන්න කලින් මම වෙච්ච අපහසුතා. හරි? මේ කොණ්ඩේ පේනවනේ පුතේ මේක නිකන් මේ මුරුක්කු වගේ පොල්ලෙලි වගේ. හැබැයි ඉස්කෝලේ නීතිය මොකද්ද? තෙල් ගාලා පැත්තට පීරිය යුතුයි. ඔයා හිතන්නකෝ මම මේ පොල් මුඩ තෙල් ගාලා පැත්තට පීරන් යන්නේ කොහොමද කියලා? පීරෙන්නේ පනාව දාලා ඉතින් උදේට අති එන්නේ.
හරි. අන්තිමට තට්ටෙට ගෑවමත් බයිනවා. වවල අන්තිමට පොල්ලෙල්ලක් නමල වගේ මෙහෙම තියාගෙන යනවා. හරි. දැන් ඉස්කෝලෙන් පස්සේ නම් ඔළුව පීරපු කාලයක්වත් මතක නෑ පුතේ. හරි. එතකොට එහෙම ඔය විනය සම්බන්ධව පාසල්වල දැඩි නීති රීති තියෙනවා මෙලෝ රහකට නැති. තියෙන්න ඕන. මං කියන්නේ අංක 1 තියෙනවනේ විනය. ඒකට ඒකේ සීමාවක් තියෙන්නත් ඕන නේද අප්පා? කොණ්ඩේ පැත්තට පිරන්න බැරි එකට පැත්තට පිරන්න කියන්නේ මොන මානසික පීඩනයක්ද අප්පා? නේද? හරි. ඒවා පොඩ්ඩක් මන් දන්නේ නැහැ මේ පාසල් පද්ධතිය ඇතුලේ. හරි. අනිතරකම හිතන්න ඕන. හරි. මට සපත්තුවක් නේද දවසක් මම පාසල් ගියා. හරි. බයයි. ගණ ගස්සයි කියලා. සපත්තුවක් කෙල්ලා. දාන් යන විදියකුත් නැහැ. ගෙදර අලුත් සපත් ජෝඩුවකුත් නැහැ. අම්මලාට ඒ වෙලාවේ අරන් දෙන්න සල්ලිත් නැහැ. ප්ලාස්ටර් එකක් ගහගෙන යන්නත් බයයි. ප්ලාස්ටර් එක ගලවලා බලනවා. කකුල තුවාල කරගෙන ප්ලාස්ටර් එක ගහගෙන ගිහින් කියලා. හරි. දැන් ඕක මේ මහා අසාධාරණයක් සමාජීය වශයෙන්. හරි ඊට වඩා වෙනස් වෙන්න ඕන. අපි කොහොම හරි ගමු. එහෙනම් ඔය කියන හරි අර ප්‍රින්සිපල් පට්ටම ඇඟේ ගහගෙන ඉන්න ශිෂ්‍ය නායකයා. සමහරට උඹත් ඒ જાති එකෙක් වෙන්න පුළුවන්. ශිෂ්‍ය නායිකාව. අර එන අහිංසකයා පොඩි එකාව කණින් අල්ල අරගෙන ගේ කොණ්ඩේ කපලා ගවමි වාටි ලෙහෙලා ඔය වගේ වැඩ කරලා රැවුල කපලා නේද? හරි ආයවන්නේ අන්න ඌ තමයි ස්වභාවික නාශක සෛලය. දෙපොලේ ශිෂ්‍ය නායකයා කියන්නේ ළමෙක් නේ. ඌ විශේෂ ළමෙක්. එහෙනම් ස්වභාවික නාශක කියන්නේ සෛලයක් විශේෂ වසා සෛලයක්. එයා මොකද කරන්නේ? ගිලිනවද? ගිලින්නේ කණින් ඇදන් යනවාසී. අර ව්‍යාජනකයාගේ ප්‍රතිග්‍රහ කට්ටලයක් හඳුනගෙන නැත්නම් වෙනස් වෙච්ච සෛලය හඳුනගෙන එයා වැදගෙන ගිහිල්ලා එයාට කිමිකල් වක් කරනවා. ශිෂ්‍ය නායකයා කිමිකල් වක් කරන්නේ මේ වරින් කොණ්ඩේ කපලා නැහැ කියලා ඇසිඩ් ගහන්නේ. හරිද? ආයතන මෙතන වෙනස කිමිකල් වක් කරලා ඒ කිමිකල් මගින් තමයි මෙයාව විනාශ කරලා දාන්නේ. වැඩේ පැහැදිලි නේද? එහෙනම් ඕක කතාවත් පැහැදිලි වෙන්න අපි මෙයාව දාමු නේද? එහෙනම් මේ තමයි කවුද පුතේ වාගේ? ස්වභාවික නාශක සෛල. හරි මේ ව්‍යාජනකයා. නැත්නම් අසාමාන්‍ය පෘෂ්ඨ සහිත අපේම සෛලය. මේක නේද කතාව? දාමුටක් ගාලා රූපේ. ඔනේනම් දෙවෙනියත් හරි. අභ්‍යන්තර ආරක්ෂක යාන්ත්‍රණවල අපේ සහජ ප්‍රතිශක්ති ප්‍රතිචාරයේ අභ්‍යන්තර ආරක්ෂක යාන්ත්‍රණවල පළවෙනි එක භක්ෂ සෛලතාවය හරි. දෙවෙනි එක ස්වභාවික නාශක සෛල ගැන කතාවක් හරි. අපි යන් එහෙනම් තුන්වෙනිය බලමු. අපි කිව්වා අපි ගාව තියෙනවා ප්‍රතිශුද්ධ ජීවී ප්‍රෝටීන. හරි. මේ ප්‍රතිශුද්ධ ජීවී ප්‍රෝටීන ශ්‍රාවය කරන්න විශේෂ සෛල තියෙන්න පුළුවන්. සමහර අය පුතේ ආසාදිත සෛලයම. හරි. ඒ මගින් තමයි මේක හදලා එළියට දාන්නේ. සමහර ඒවා අපේ දේහයේ තියෙන මොනවා හරි ප්‍රෝටීන જાතියක්මයි හඳුනගන්නේ. හරි. ඒ වගේම තමයි මේ වැඩේ පටන් ගන්න. අපි දාමුකෝ එහෙනම් ප්‍රතිශුද්ධ ජීවී ප්‍රෝටීන කියලා දාලා ඒ යටතේ පළවෙනි මාතෘකාව ගන්න ඉන්ටර්ෆෙරෝන්. ප්‍රතිශුද්ධ ජීවී ප්‍රෝටීන කියලා දාලා ඒ යටතේ දාන්න ඉන්ටර්ෆෙරෝන්. පුතේ ඉන්ටර්ෆෙරෝන් කියන රසායනය ප්‍රෝටීනය හැම සෛලයකම හැදෙන්නේ නැහැ. අතන වාගයන්ගේ කිසිම සෛලයක ඉන්ටර්ෆෙරෝන් හැදෙන්නේ නැහැ.
ඔයාගේ සෛලයක් වෛරසයක් මගින් ආසාදනයකට ලක් වුණොත් ඔයාගේ කිසියම් සෛලයක් වෛරසයක් මගින් ආසාදනයට ලක් වුණොත් තමයි ඔයාට ඔය කියන ඉන්ටර්ෆෙරෝන් කියන රසායනය නිෂ්පාදනය වෙන්නේ. ඔයාගේ ඇඟේ තියෙන කිසියම් සෛලයක් ආසාදනයකට ලක් වෙලා නම් වෛරසයක් මගින් අන්නේ ආසාදනය වෙච්ච සෛලයෙන් ඉන්ටර්ෆෙරෝන් හදනවා. පුතේ ආසාදනය වෙච්ච සෛලයට බේරිල්ලක් නැහැ. ඒ සෛල විනාශ වෙනවා. මේ ඉන්ටර්ෆෙරෝන් එන පරාර්ථකාමීත්වය වෙනුවෙන් හදන ප්‍රෝටීනයක්. එහෙනම් මේ සෛලය ආසාදනය වෙච්ච සෛලෙන් හැදිලා ඉන්ටර්ෆෙරෝන් එළියට දානවා. ඒවා ආසාදනය වෙච්ච නැති සෛල උත්තේජනය කරනවා. ආසාදනය වෙච්ච නැති සෛල උත්තේජනය කරනවා. හිතන්නකො මෙහෙම. හමුදා කඳවුරකට ත්‍රස්තවාදීන් පහර දීලා ඒ හමුදා කඳවුර අත්පත් කරගන්නවා. එහෙනම් ඒ කඳවුර බේරගන්න ඒකේ හමුදාසබලුන්ට හැකියාවක් හම්බ වෙන්නේ නැහැ කියලා හිතමු බොහොම අවාසනාවන්ත තත්ත්වයක්. හැබැයි දැන් මේගොල්ලෝ දන්නවා ඔන්න දැන් එහෙනම් මේ අපි ගමු මේ තමයි අපේ හමුදා කඳවුර. දැන් මේ කඳවුරට මොකක් වෙලාද පුතේ? ත්‍රස්තවාදීන් පහර දීලා. මේ කඳවුර ඒගොල්ලෝ අල්ලගෙන. අනේ එහෙනම් දැන් මේ කඳවුර බේරගන්න බෑ. හැබැයි වටේ තවත් කඳවුරු තියෙනවා. ඒගොල්ලෝ දන්නේ නැතුව හිටියොත් ඒගොල්ලන්ට දැනගන්න ක්‍රමයක් තිබ්බේ නැත්නම් මේ ඒ කියන කඳවුර අපි තුමු දැන් මේක අපේ ලංකාව විදියට දාමුකෝ LTT ත්‍රස්තවාදීන් විසින් ඒ කියන හමුදා කඳවුර අත්පත් කරගෙන. හැබැයි B කඳවුරේ C කඳවුරේ C කඳවුරේ D කඳවුරේ නැත්නම් E කඳවුරේ අය දන්නේ නැහැ. B C D E මත් වෙනකන් දැම්මා. මේගොල්ලෝම අල්ලගෙන කියලා දන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ එහෙනම්? මේ ත්‍රස්තයෝ ටික මේ කඳවුරේ තියෙන කෑම කාලා ශක්තිමත් වෙලා මේ කඳවුරේ තියෙන අවියායුධ අරගෙන යුදමය වශයෙන් ශක්තිමත් වෙලා පහර දුන්නොත් B C D E ඉවරයි. දැන් මොකද කරන්නේ? මෙහි ඉඳන් පණිවිඩ යවනවා. අපිට ගැහුවා අපිව අල්ලගත්තා අපිව යටත් කරන්න යන්නේ ඔයාලා පරිස්සම් වෙන්න ඔයාලා අපිට උදව් කරන්න මොන හරි පණිවිඩය යවනවනේ මන් දන්නේ නැහැ. අපි හමුදාව එහෙම නම් බාල්දු වෙන්නේ නැහැ මේ අනේ අපිට උදව් කරන්න අයියෝ එන්න කියලා. හරි? මෙහෙම අල්ලගන්න දෙන්නේ නැහැ ලේසියට ගාලා දානවා කුඩු වෙන්න. හරි අපි මේ ලංකාවේ නේ වෙර රටක. හරි එහෙනම් මෙන්න මේ හමුදා වඳුර අල්ලගත්ත රස්තයෝ මේ ඉන්නේ ත්‍රස්තවාදී. එහෙනම් මෙතන ඉඳන් මැසේජ් එකක් යවනවා කාටද? යාබදව ඉන්න ත්‍රස්ත ග්‍රහණයට අයිති වුණේ නැති කඳවුරු වලට. දැන් ආයෙත් නේන. හරි කිසියම් හමුදා කඳවුරක් කිසියම් ත්‍රස්තයන් කණ්ඩායමක් විසින් අල්ලගෙන ඒ කඳවුරෙන් ඊට යාබද කඳවුරට පණිවිඩය දුන්නාම මුලින්ම කරන්නේ පුතේ ඒ කඳවුරේ ආරක්ෂාව තහවුරු කරගන්නේ. දැන් එහෙනම් මුන් අපිටත් ගහයි. දැන් අරක බේරන්න බෑ. ඒක විනාශයි. හරි ඒක විනාශයි. එහෙනම් ඒක බේරන්න කියන්නේ ඔප්ෂන් එක නැතුව යනවනේ. එහෙනම් තියෙන අපි පරිස්සම් වෙනවා කියන ඔප්ෂන් එක නේ. හරි. අපි පරිස්සම් වෙන්න ඕන. එහෙනම් අපි පරිස්සම් වෙන්න ඇතුල් වෙන්න බැරි වෙන්න අඟුළු දා ගන්නවා. ඇතුල් වුණත් උන්ට මුකුත් අපේ දේවල් අරන් යන්න බැරි වෙන්න ඒවා හං ගන්න පුළුවන්. ඇතුල් වුණේ කාට එළියට යන්න බැරි වෙන්න පහර දෙන්න පුළුවන්. ඇතුල් වෙන්න එනකොටම ඇතුලට අරගෙනම ගහලා මරලා දාන්න පුළුවන්. එහෙනම් පුතේ මෙන්න මේ විදිහට ආසාදනයට ලක් වුණොත් අපේ කිසියම් සෛලයක්. හරි. එහෙනම් මෙන්න මේ ඒ කියන එක න ආසාදනීය වෙලා නැහැ. ඔන්න දැන් ආසාදනය වුණා. වෛරස් එකෙන්. මේ ඉන්නේ වෛරස් එක. එහෙනම් දැන් මේ තියෙන වෛරස් ආසාදිත සෛලය. මේ ඉන්නේ වෛරස් ආසාදිත සෛලය. පොඩි සිහින් සංගීත රාවයක් එහෙම ඇහෙනවා ඇති ඈතින්. හරි. අපේ ගෙට එහා පැත්තේ ලස්සන ඇලක්. ඇලෙන් එහා පැත්තේ රබර් යායක්. රබර් යායෙන් එහා පැත්තේ ආවව අත්තන ගලුවය. අත්තන ගලුවයෙන් එහා පැත්තේ වෙඩින් හෝල් එකක්. හරි. ඒකේ සින්දුව ඇහෙන්නේ. සින්දුවට අවධානය යොමු කරන්න එපා. හරි. අයන ඕන ආසාදනය වෙච්ච නැති සෛලයක් තිබ්බා. ඒක වෛරස් මගින් ආසාදනය වුණා. අන්න ඒ ආසාදනය වෙච්ච සෛලය විසින් හදනවා ඉන්ටර්ෆෙරෝන්. ඔන්න රසායනය දැන් නිෂ්පාදනය. හරි. මේ ඉන්ටර්ෆෙරෝන් නිදහස් කරනවා.
හරි. පුතේ ඔය නිදහස් වෙන ඉන්ටර්ෆෙරෝන්ට පුළුවන් භක්ෂක සෛලවල ක්‍රියාකාරීත්වය උත්තේජනය කරන්න. වසා සෛලවල ක්‍රියාකාරීත්වය උත්තේජනය කරන්න. හරි අපි හිතමු එහෙනම් මේක දැන් මොකක් වෙනවද? ඔන්න මෙයාගේ සිග්නල් එක අරගෙන භක්ෂක සෛලයක් බවට පත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්න භක්ෂක සෛලවල ක්‍රියාකාරීත්වය උත්තේජනය කරන්න පුළුවන්. මෙන්න ආගන්තුකයෝ ඇවිල්ලා ලෑස්ති වෙලා රෙඩි පිට ඉඳපල්ලා ගේමක් ගහමු. මුන් ටික ඉවර කරමු. වසා සෛල උත්තේජනය කරන්න පුළුවන්. වසා සෛල උත්තේජනය කරොත් පරිචිත අපි කතා කරපු නැති දැන් මේ කතා කරන්නේ සහජනේ අනුවර්තී ප්‍රතිශක්ති ප්‍රතිචාර ඇති කරනවා. හරි. එහෙනම් ඒගොල්ලෝ උත්තේජනය කරන්න පුළුවන්. ඒ දෙක මෙයාව අපි තාම දන්නේ නැහැ. වසා සෛල වලින් ප්‍රතිශක්තිය ඇති කරන්නේ කොහොමද කියන එක තාම දන්නේ නැහැ. නේ? අපි තව චුට්ටෙන් ඒකත් ඉගෙන ගමු. ඊළඟ වීඩියෝ එකකින්. හරි. එහෙමත් නැත්නම් පුතේ මෙයාට පුළුවන් ප්‍රතිවෛරස් ප්‍රෝටීන හදන්න. මේගොල්ලෝන්ගෙන් උත්තේජනය කරන්න පුළුවන්. මම මෙතන දාන්නම් එහෙනම් මේ වෙච්ච දේවල් නේද පුතේ? වෙච්ච දෙයට එන්න සෙයිදු. භක්ෂ සෛල උත්තේජනය මේක මොකද්ද? වසා සෛල උත්තේජනය. එහෙම නැත්නම් කරන්න පුළුවන් ප්‍රතිවෛරස් ප්‍රෝටීන නිෂ්පාදනය. පුතේ ප්‍රතිවෛරස් ප්‍රෝටීන නිෂ්පාදනය කරාම ආසාදනය වුණත් උන්ට ප්‍රතිවලිත වෙන්න බෑ. ඒගොල්ලෝගේ DNA වේවා RNA වේවා ඒවා ප්‍රතිවලිත වෙන එක બ્લોක් කරනවා. එහෙනම් මේ ප්‍රතිවෛරස් ප්‍රෝටීන නිෂ්පාදනය මේගොල්ලෝගේ ඇඟ ඇතුලේ වුණාම අර ඇතුලට ආවට වැඩක් නැහැ. වෛරස් එක ආවත් එයාගේ DNA එකට නැත්නම් RNA එකට මොකක් හරි තියෙන එකට ප්‍රතිවලිත වීමේ හැකියාව නැතුව යනවා. කතාව පැහැදිලි? හරි ප්‍රතිවෛරස් ප්‍රෝටීන නිෂ්පාදනය. එහෙමත් නැත්නම් යාබද සෛලවල ප්‍රෝටීන RNA වගේ දේවල් න්‍යෂ්ටික අම්ල සහ ප්‍රෝටීන මේගොල්ලෝ තුල නිෂ්පාදනය අඩු කරනවා. එහෙම වුණාම මොකද්ද වෙන්නේ? වෛරසය මෙයාලව ආසාදනය කරගත්තත් එයා තුල ගුණණය වෙලා පැතිරිලා යන්න හැකියාව හම්බෙන්නේ නැහැ. එහෙනම් මේ හමුදා කඳවුර ත්‍රස්තයන්ගේ අත්වඩංගුවටපත් වුණායින් පස්සේ ත්‍රස්ත යටත් කරගත්තායින් පස්සේ මෙයාලට පණිවිඩයක් යවුවාම මෙයා ඒගොල්ලෝ ගාව තියෙන ආයුධ ගබඩා හිස් කරා වගේ. ඒවරණේ මු ආයුධ ගබඩාවත් හිස් කරලා හමුදා සෙබළු ටිකක් නැහැ. එහෙනම් මුන් මේක ආක්‍රමණය කරාට වැඩක් නැහැ. ඒක ආසිතුවක්වත් අඩු ගානේ වතුරමක්වත් නැහැ. මේක හරියට එන උන් ටිකට වැඩේ දෙන්නම සෙට් කරන් හිටියා වගේ. එනවා කියලා දන්නවා. වරෙන්කෝ කියලා කට්ටිය ගරිල්ලා ප්‍රහාරයක් එල්ල කරන්න හැංගිලා බලන් ඉන්නේ. ආව ගමන් දීලා දැම්මා. හරි. මේකට ගියාම ඊට වඩා බරපතලයි. ප්‍රතිශක්ති ප්‍රතිචාරය ඇති වෙන්නේ ප්‍රතිදේහ නිෂ්පාදනය කරලා. ඒක අපි ඉගෙන ගන්න තියෙන එක. මෙතෙන්ට ගිය ගමන් මේගොල්ලෝ එන්න කලින් වරෙන්කෝ කියලා බඟ බලාගෙන ඉන්නේ. ආවනන් ගිල්ලා. වෙනවද වැඩි? ආයෙත් මේ ඉන්ටර්ෆෙරෝන් කියලා කියන්නේ පුතේ ආසාදනය වෙච්ච මොන ආසාදනයද? වෛරස් ආසාදනය වෙච්ච සෛලයෙන් අපේ සෛලයෙන් ධාරක සෛලයෙන් නිෂ්පාදනය කරලා එළියට දාන විශේෂ ප්‍රෝටීනයක්. වැඩි මීටරනේ. අනේ මේ කාරණාවලට අමතරව තව වැඩ වෙනවා. අපි ගැන අපේ සිලබස් එකේ උසස් පෙළ ජීව විද්‍යාවේදී කතා කරන්නේ නැහැ. හරි. තව අපි ඉන්ටර්ෆෙරෝන්. ඉන්ටර්ෆෙරෝන් යටතේ ලියන්න පුතේ. වෛරස් ආසාදිත සෛල වලින් වෛරස් ආසාදිත සෛල වලින්
ශ්‍රාවය වන වෛරස් ආසාදිත සෛලවලින් ශ්‍රාවය වන වෛරස් ආසාදිත සෛලවලින් ශ්‍රාවය වන විශේෂිත ප්‍රෝටීන මාදිලියකි. විශේෂිත ප්‍රෝටීන මාදිලියකි. වෛරස් ආසාදිත සෛලවලින් ශ්‍රාවය වන විශේෂිත ප්‍රෝටීන මාදිලියකි. විශේෂිත ප්‍රෝටීන මාදිලියකි. ඊළඟ එකට මේවා මගින් පහත ක්‍රියා උත්තේජනය කරයි. පහත ක්‍රියා උත්තේජනය කියලා දාන්න දෙපොතේ පහත ක්‍රියා සිදු කරනු ලැබේ කියලා දාන්න. පහත ක්‍රියා සිදු කරනු ලැබේ. දාන්න පුතේ පළවෙනි එක. ආසාදනය නොවුණු සෛලවල ආසාදනය නොවුණු ධාරක සෛලවල කියලාම දාමු. ආසාදනය නොවුණු ධාරක සෛලවල ප්‍රෝටීන හා න්‍යෂ්ටික අම්ල වරහන් තුල DNA RNA කියලා දාන්න. ප්‍රෝටීන හා න්‍යෂ්ටික අම්ල DNA RNA සංශ්ලේෂණය ප්‍රෝටීන හා න්‍යෂ්ටික අම්ල DNA RNA කියලා දාන්න. සංශ්ලේෂණය අඩු කරයි. ඒකේ මොකද්ද වෙන්නේ? වෛරස් එකට ධාරක සෛල ඇතුලේ ගුණණය වෙන්න අවශ්‍ය කරන පෝෂක සංඝටක හීන වෙනවා. එන ඒගොල්ලෝ බෝ වෙන එක අඩු වෙනවා. හරි? අදන්තේ. එමගින් වෛරස් ආසාදනයේ සිදුවද ඒවා ප්‍රගුණනය අවම වේ. දාන දෙක ඉන්ටර්ෆෙරෝන් වලින් කරන දෙවෙනි රාජකාරිය ප්‍රතිවෛරස් ප්‍රෝටීන නිපදවීම. ප්‍රතිවෛරස් ප්‍රෝටීන නිපදවීම. දාමුතේ මෙම ප්‍රෝටීන මගින් ධාරක සෛල තුලදී වෛරස් වල ප්‍රවේණි ද්‍රව්‍ය ප්‍රතිවාලිත වීම නිෂේධනය කරයි. ඔය ඔක්කොම සිද්ධ වෙන්නේ ආසාදනය සිද්ධ වෙච්ච නැති සෛල වල නේද? දාමු 3. වසා සෛල උත්තේජනය කරයි. අනුවර්තී ප්‍රතිශක්ති ප්‍රතිචාර උත්තේජනය කරයි කියලා. වසා සෛල උත්තේජනය කර අනුවර්තී ප්‍රතිශක්ති ප්‍රතිචාර උත්තේජනය කරයි. වසා සෛල උත්තේජනය කර අනුවර්තී ප්‍රතිශක්ති ප්‍රතිචාර උත්තේජනය කරයි. දාමියන්ට 4 වෙනි කාරණාව භක්ෂ සෛලතාවය උත්තේජනය කරයි. ඔය කතන්දරේ පැහැදිලි වෙන්න එන්න මේ රූප සටහන එහෙනම් ටක් ගාලා දාගමු. හරි. මේ මුළු කතන්දරේම ටක් ගාලා දාන්න.
හරි නේද ළමයි? අපි යන්නේ ඊළඟ කැලලට. අනුපූරක ප්‍රෝටීන. දාන්නකෝ අනුපූරක ප්‍රෝටීන කියලා. අනුපූරක ප්‍රෝටීන කියලා කියන්නේ පුතේ රුධිර ප්ලාස්මේ හරි සෛල පටලවල හරි බැඳිලා තියෙන්න පුළුවන් නැත්නම් නිදහසේ තියෙන්න පුළුවන් විශේෂ ප්‍රෝටීන අංශු ටිකක්. හරි? අනුපූරක ප්‍රෝටීන කියලා කියන්නේ එක්ක රුධිර ප්ලාස්මේ. එහෙම නැත්නම් රුධිර සෛලවල නැත්නම් එහෙම නැත්නම් පටලවල සෛලවල පටලයක බැඳිලා ඉන්න ප්‍රෝටීන මාදිලිය. මේ ප්‍රෝටීන මාදිලිය පුතේ අක්‍රීයයි. මේක වැඩ කරන්නේ නැහැ. ඔහෙ තියෙනවා. ඔයාට එයාව ඇක්ටිව් කරන්න පුළුවන් ශුද්ධජීවීන්ගේ සෛලවල සංඝටක වලින්. ව්‍යාජනකයෙක් නැත්නම් ආසාදකයෙක්ගෙන් ඇතුල් වුණා නම් එයා එකෙන් ඇක්ටිව් වෙනවා. ඇක්ටිව් වෙලා වෙනත් ප්‍රතිචාර තමයි මෙයා උත්තේජනය කරන්නේ. නිකන් හිතන්නකෝ. හරි සමහර අය ගිහිල්ලා එයා ආසාදකයෙක්ගේ ඇලෙනවා. එහෙම ඇලුනොත් ඒ ඇලුන කෙනාව භක්ෂක සෛල වලින් හඳුනගෙන ගිලලා දානවා. හරි මාක් කරනවා. දැන් ඔක නිකන් ගන්නකො මේ හයිවේ එකේ යනකොට දක්ෂිණ ලංකාවේ හරි කොළඹ කටුනායක එකේ හරි මොකක් හරි හයිවේ එක ගියාට අත්දැකීම් තියෙනවා. දැන් සාමාන්‍ය පාරේ යනකොට නම් පුතේ ඔයා මොකක් හරි මාර්ග නීතියක් අඩ කරොත් එහෙම ට්‍රැෆික් ලයින් දාලා අත දාලා අල්ලගත්තට හයිවේ එකේදී අල්ලන්නේ නැහැ. ඒගොල්ලෝ දැන් හයි ස්පීඩ් නේ අල්ලන්න තියෙන වෙන කහයිර උඩින් ගියා හරි මාර්ග සලකුණු බලන්න නැතුව ගියා කියලා හයිවේ එකේ අල්ලන්න දෙයක් නැහැ නේ. කහයිරි නැහැ නේ. ඒනොර අල්ලන්න තියෙන ප්‍රධාන වැරද්ද තමයි හයි ස්පීඩ් නේ. හරි ගියාය දැකලා තියෙනවා යනාය දැකලා තියෙනවා. ඔය බෝක්කු අස්සේ පහලන් අස්සේ පඳුරු අස්සේ ඉන්නවා. කවුද? පොලිස් නිලධාරී. රේඩාර එකක් තරම් හැංගිලා ඉන්නවා වේගය වැඩි වගේ නම් ඩුක් ගාලා අල්ලනවා ඒක. අල්ලලා පාර මැදට පෙළ නවත්තනවාද පුතේ? හයිවේ එකේ දැන් 100ට වඩා ස්පීඩ් එන උන් අල්ලන්නේ. ඒකට 100 ඉස්සර 200ට එන එක මැදට පැනනොත් එහෙනම් පොලිස් කාර්යාව ගලවන්න එන්නේ. ඒකට පොලිස් නිලධාරිතුමාව ගලවන්න ඉන්න අපිට ආප්ප හැන්දකින් සවලකින් ගන්න වෙන්නේ. නේද? එහෙම මැදට පනින්නේ නැහැ. ඒගොල්ලෝ මොකද කරන්නේ? බලුවා. ආරුණයා හයියෙන් එනවා වගේ. ටික් ටික් ටික්. ස්පීඩ් එක 200යි. යන්න තියෙන්නේ 100ට. එහෙනම් මෙයා මෙතන ඉඳන් මැසේජ් එක දෙනවා. හරි අපි ගමු මොකක් හරි වාහනයක නම්බර එක. හරි. දැන් මොකක් හරි වාහනයක්. අය ගමු. හරි. ABC 1953 කියන වාහනේ. හරි. WP ABC 1953. හරි. අර මෙහෙම මැසේජ් එකක් දෙනවා සියලුම එක්සිට් වලට. හරි. WP ABC 1958 කියන වාහනේ අධික වේගයෙන් ගියා. මෙන්න මේ වෙලාවේ මේකයි ස්පීඩ් එක. දැන් දිනවා ඔයා හයි ස්පීඩ් එක ඒගොල්ලෝ දානවා එතනින් මැසේජ් එක. එක්සිට් එක ගාව පොලිස් නිලධාරීන් කඩදාසිය තියාගෙන බලනවා වාහන වල නම්බරේ. අපි යනකොට නම්බරේ බලන්න. හරි. ආවන දැක්කා. ABC 1954 මූ තමයි ස්පීඩ් කියේ. අල්ලගත්තා. දඩකොලේ දුන්න. හරි. අනුපූරක ප්‍රෝටීන ඔන්න ඔය වගේ වැඩ. අර ආගන්තුකයත් එක්ක සම්බන්ධ වෙනවා. එතකොට භක්ෂක සෛල අඳුර ගන්නවා මූ තමයි වැරදිකාරයා. ඔන්න ඌව භක්ෂණය කරනවා. එහෙම නැත්නම් ප්‍රදාහක ප්‍රතිචාර ඇති කරනවා. ලස්සන මාතෘකාවක් අපි දැන් ඊළඟට කතා කරමු. ප්‍රදාහක ප්‍රතිචාරය උත්තේජනය කරනවා. හරි. එතකොට මේ මගින් අනිත් කට්ටියව දැනුවත් කරනවා මූ අපරාධකාරයෙක්, මූ විනාශ කරන්න ඕන, මුට දඬුවම් දෙන්න ඕන වගේ අදහසක්. හරි. එතකොට විවිධ ආකාර භක්ෂක හැකියාව වැඩි දියුණු කිරීම. හරි. අර කතා කලින් කතා කරපු ඉන්ටර්ෆෙරෝන් කරපු සෙල්ලම්ම ඇත්තටම මෙයාට කරන්න පුළුවන්. ඊට වඩා පොඩ වෙනස් විදිහට. දාමුතේ අපි අනුපූරක ප්‍රෝටීන කියලා අනුමාතුකාව දැම්මනේ. රුධිර ප්ලාස්මේ හා සෛල පටලවල වූ රුධිර ප්ලාස්මේ හා සෛල පටලවල වූ අක්‍රීය ප්‍රෝටීන මාදිලිවි. මාදිලියකි කියලා දාන්නකෝ. අක්‍රීය ප්‍රෝටීන මාදිලියකි. එනේ අපිට මේවා ශුද්ධ ජීවීන් ඇතුළු ආගන්තුකාංශු මගින් සක්‍රිය වේ. මේවා ශුද්ධ ජීවීන් ඇතුළු ආගන්තුකාංශු මගින් සක්‍රිය වේ. එනික පොයින්ට් එකට අනුපූරක ප්‍රෝටීන මැදිහත් වීමෙන් භක්ෂ සෛලතාවය උත්තේජනය
භක්ෂ සෛලතාවය උත්තේජනය මෙගැත්වීමෙන් භක්ෂ සෛලතාවය උත්තේජනය ප්‍රදාහක ප්‍රතිචාරය ඇති කිරීම ආදිය ආදී කියලා ප්‍රදාහක ප්‍රතිචාරය ඇති කිරීම ආදී ජෛව රසායනික ප්‍රතික්‍රියා රසක් ආදී ජෛව රසායනික ප්‍රතික්‍රියා රසක් උත්තේජනය කරයි. ආදී ජෛව රසායනික ප්‍රතික්‍රියා රසක් උත්තේජනය කරයි. අපි ඒකට රූපයක් අඳින්න අවශ්‍ය නැහැ. අපි බලමු ලස්සන මාතෘකාව මේ කතන්දරය ඇතුලේ තියෙන අභ්‍යන්තර ආරක්ෂක යාන්ත්‍රණ සම්බන්ධ ලස්සනම කතන්දරේ ප්‍රදාහක ප්‍රතිචාරය. දැන් මෙතනින් ආවනේ වචනයක් ප්‍රදාහක ප්‍රතිචාරය. අය බලමු මේ ප්‍රදාහක ප්‍රතිචාරයක් කියලා කියන්නේ මොකක්ද කියලා. හරි. ළමයි මොකක්ද මේ ප්‍රදාහක ප්‍රතිචාරයක් කියලා කියන්නේ? ඕක අපි ගොඩාක් දෙනෙක් ඇහුවාම ඉස්කෝලේ එහෙම යන නිමාඩු දාන්න එහෙම ගොඩ දෙනෙක් ගන්න ලෙඩේනේ උණ. අපි ඔතනින් පටන් ගමු. උණ කියන්නේ ලෙඩක් නෙමෙයි. උණ කියන්නේ රෝග ලක්ෂණයක්. ප්‍රදාහක ප්‍රතිචාරයක්. උණ ගැන්වනවා කියලා කියන්නේ පුතේ ඔයාගේ ඇඟ ඇතුලේ මොකක් හරි ප්‍රතිශක්ති ප්‍රතිචාරයක් මේ වෙනකොට දක්වමින් ඉන්නවා. කවුරු හරි ආගන්තුකෙක් නැත්නම් ව්‍යාධි ජනකෙක් ඔයාගේ දේහ අභ්‍යන්තරේ ඉන්නවා. ඒ වෙන්දා එයාට එරෙහිව ඇඟේ සටනක් යනවා. ආසාදනයක් සිද්ධ වුණයින් පස්සේ ඒ අදාළ ආසාදක කාරකයා නැත්නම් ඒ ආසාදන ස්ථානයෙන් ඉදිරියට එහාට ඔයාගේ දේහය තුල පැතිරිලා යන එක. ආසාදනයක් සිද්ධ වුණයින් පස්සේ ඒ අදාළ ආසාදනය ඔයාගේ දේහය තුල පැතිරිලා යන එක අවම කරගන්න. නැත්නම් පැතිරීම නවත්තන්න ඔයාගේ දේහයේ ක්‍රියාත්මක වෙන විශේෂ ආරක්ෂක පද්ධතියක් තමයි ප්‍රදාහක ප්‍රතිචාරය කියලා කියන්නේ. මේක ආකාර කීපයක්ම තියෙනවා. අපි එකින් එක ලස්සනට සාකච්ඡා කරා. මේවා දන්න දෙයක්. විද්‍යාත්මක පසුබිම තමයි අපි අල්ලන්න යන්නේ. හරි? ඔයා දන්න දෙයක විද්‍යාත්මක පසුබිම. අපි ගමු ඔයාගේ අත නිකන් මෙතන සීරුණා කියලා. තුවාල වුණා. එහෙනම් දැන් ඔයාගේ අර බාහිර බාධක ආරක්ෂක යාන්ත්‍රණය වෙලා තිබ්බහම තුවාල වෙලා. ඔය තුවාල වෙච්ච තැන සිද්ධ වෙච්ච දේවල් නිකන් මතක් කරගන්න කම්බි කට්ටකට සිරලා මොන හරි දෙයක් වෙලා. එතන ඉදිමෙනවනේ. මధుරෙක් කෑවත් වෙනවනේ ඉදිමෙනවා, රතු වෙනවා, කහනවා. හරි? මෙන්න මේ සිදුවීම් ටිකයි පොඩ්ඩක් පැහැදිලි කරගෙන ඉමුද. පුතේ ඔයාගේ සම අපි හමක් අඳිමු. මෙන්න ඔයාගේ හම. මේ අර කොරස්තරය කියලා ගමුකෝ අපි චර්මය. එතන හොඳ ආරක්ෂිතයි. මේකයට රුධිර වාහිනියක් ඉන්නවා කියලා ගමුකෝ. මෙන්න රුධිර වාහිනිය. ඒ රුධිර වාහිනිය ඇස්සෙත් ඉන්නවා. එහෙනම් ඔයාගේ ආරක්ෂකයෝ හරි සුදු රුධිරාණු වසාල් සහිත වගේ දේවල් මේකෙන් එළියට ඇවිල්ලත් ඉන්නවා. මම ඒගොල්ලන්වත් ටික දෙනෙක්ව දාන්නම්. එළියේ ඉන්න අයත් ඉන්නවා. හරි. දැන් මේ වෙලාවේ ඔයාට එහෙනම් ආසාදනයක් වෙලා නැහැ. එහෙනම් මේ වෙලාවේ ඔයාගේ ප්‍රදාහක ප්‍රතිචාරයක් ක්‍රියාත්මක වෙන්න හේතුවක් නැහැ. හරි. ඔයාගේ රුධිර වාහිනිත් පාඩුවේ ඉන්නවා. ඔයාගේ සමත් පාඩුවේ ඉන්නවා. පුතේ අපි හිතමු වාට ඇනෙනවා කට්ටක්. නේද? අර සමහරව හිටිය පපුවට කට්ටෙන් ඇනෙනවා වගේ කියලා පහුගිය කාලේ ඒගොල්ලන්ට වෙච්ච දෙයක් නැතුව ගියා. මං හිතන්නේ තානාපතිකම් වගේ මොනාරි හම්බෙලා ඒගොල්ලෝ වෙන වෙන රටවල් වලට ගිහිල්ලා. ඔය කියන ගායවල් තිබ්බයි. ඇත්තටම ගායවල් තිබ්බයි නැති වෙලා ගියා පෙන්ෂන් එක පවා. හරි. අපි මේ වගේ කට්ටක් ඇනිලා ඒකත් එක විස බීජ ටිකක් ඔයාගේ ඇඟට තුල් වෙන්න යන්නේ. තාම ඇතුල් වෙලා නැහැ. ඉතින් එහෙනම් ප්‍රශ්නයක් නැහැ නේ ළමයි. නේද? මෙන්න තුවාලේ වෙච්ච අවස්ථාව. මේ කට්ට ඇනිලා. කට්ට ඇනිලා කට්ට ආපහු ගිහිල්ලත් ඉවරයි. හරි?
මෑනිලා ආයෙත් ගිහිල්ලත් ඉවරයි. කට්ටත් එක්ක ආපු ව්‍යාධි ජනකයෝ දැන් අපේ හැම ඇතුළට ඇතුල් වෙලා. ඔතන තුවාලේ. පුතේ මේ ආශ්‍රිත වෙනවා කුඹසයිල, නියුට්‍රොෆිල්, මහා භාක්ෂාණු ඒගොල්ලෝ එළියේ ඉන්නවා නේද? මෙන්න මෙයාලා ශ්‍රාවය කරන රසායනයන් වගේක්. දැන් සාමාන්‍යයෙන් කුඹසයිල ශ්‍රාවය කරනවා හිස්ටමින්. හරි. ඊළඟට මෙතන නියුට්‍රොෆිල් වලට පුළුවන් සයිටොකයින. සයිටොකයනින් කියලා කියන්නේ පුතේ ශාකවල හම්බෙන වර්ධක ද්‍රව්‍යයක්. ශාක හෝමෝන වල හම්බුනේ. හරි සයිටොකයින. හරි මේ කයින. කයනින් නෙමෙයි. හරි කයින. හරි. අන සයිටොකයින හදන්න පුළුවන්. තව දාන්න පුළුවන් මොනවද පුතේ? මෙතන මෙයා කුඹ කියලා හිතුවොත් සයිටොකයින එනවා. සෝරි කුඹ කියලා හිතුවොත් හිස්ටමින් එනවා. නියුට්‍රොෆිල් නැත්නම් මහා භක්ෂාණු කියලා හිතුවොත් සයිටොකයින කියලා කෙමිකල් එකක් දානවා. ඔය කෙමිකල් එක දාපු ගමන් ඔයාගේ රුධිර වාහිනී විස්තරණය වෙනවා. අන්තිම ලොකුවට යන වැඩිපුර. හරි. ඔන්න වෙන වැඩි. ඔයාව තුවාල වෙලා හැමහරහා මොනාහරි විස බීජයක් ඇතුල් වෙලා නම් එතන ඉන්න භක්ෂකයෝයි එතන ඉන්න කුඹසයිලයි දාන රසායනයන් නිසා. රසායනික නමක් දන්නවා දැන් හිස්ටමින් සහ සයිටොකයින්. රුධිර වාහිනී විස්තරණය වෙනවා. මුණොත් පුතේ මේ කෙමිකල් එක විතරක් දාලා බලන් ඉන්නේ. කෙමිකල් එක දාලා මේගොල්ලෝ බලනවා පොඩ්ඩක් ඊට අමතරව භක්ෂණ ක්‍රියාවලිත් කරලා දාන්න. හරිද? දැන් මෙතන වෙන්නේ මේ නිකන් ගන්නකො මෙන්න මෙහෙම කතාවක්. හරි. ඔයා ගෙදර ඉන්නවා. ඔයාගේ ඔයාලගේ තාත්තයි ගෙදර ඉන්නේ කියමුකෝ. නෑ ඔයාගේ අම්මයි ගෙදර ඉන්නේ. තාත්තා ගෙදර නැති වෙලාව. හරි. ඔයා දකිනවා ඔයාලා එළියේ ඉන්නකොට අල්ලපු ගෙදරට හොරු කණ්ඩායමක් ඇතුල් වෙනවා. හරිද? හොරු කණ්ඩායමේ 10 දෙනෙක් ඉන්නවා. ඔයාලා දෙන්නයි ඉන්නේ. අල්ලපු ගෙදර කට්ටිය දකින්නේ නැහැ දැන් ගෙදරට හොරු එනවා කියලා. දැන් මේ වෙලාවේදී ඔයා නම් ඔය අත්දැකීමට ලක් වෙන්නේ ඔයාගේ ප්‍රතිචාර කියන්නේ. ඔයාලා දෙන්නා විතරක් ගිහිල්ලා අර 10 දෙනාට ගහන්න පුළුවන් කියලා හිතමුකෝ ඉතින්. දැන් ලොකු ෆයිට් එකක් දෙන්න එපා. දැන් ඒකට අනුහාස් අවන්ත වගේ හිටියනම් 10 දෙනෙක්ට ගහන එක ගේමක් නෑ පුතේ නේද? හරි. දැන් උඹලට බෑනේ. එහෙම 10ක් එක්ක ගහගන්න එක නිකන් නේද? පුළුවන් නේ මම පයසුලන් ඉන්නේ ගැව්වෑගේ. හරි. අද දැන් ඔයාලා මොකද කරන්නේ? සපෝට් එකට කට්ටිය එකතු කරගන්න. නේ? එක්කෝ අල්ලපු ගෙදරට ටෙලිෆෝන් කරලා දෙනවා. ඔන්න ඔයාලා ගෙදරට දැන් හොරු පැන්නා වගේ අපි දැක්කා. නේ? වටේ පිටේ ගෙවලටත් කියනවා. මේ අන්න අර ගෙදරට දන්නේ කට්ටියක් ඇතුළු වුණා. හරි. කට්ටිය පොල්ල ඇස්ති කරන් වරෙල්ලා. එහෙනම් ඔන්න දැන් කට්ටිය හරි වැඩිපුර ඔතෙන්ට එනවා. දැන් හොරු ටික ගේ ඇතුලේ වටේ ගෙවල් වලට පණිවිඩය යවුවා. වටේ ගෙවල් වල කට්ටිය ගේ වටේ ඉරලා වට කරලා. දැන් හොරුන්ට ගෙදරින් එළියට පනින්න පුළුවන් වේද පුතේ? නැත්නම් පොළු පාර කාලා දුවන්න වෙනවද? ඔන්න ඔය වගේ වැඩක් තමයි මෙතන වෙන්නේ. ඔන්න හොරු ඇතුල් වුණා. ඇතුල් වුණ ගමන් මෙතන හිටියේ දෙන්නයි මෙතන හොරු රැලක්. එහෙනම් මේගොල්ලෝ පණිවිඩය යවනවා. එයාලගේ සපෝටර්ස්ලා. දැන් මොකද වෙන්නේ? රුධිර වාහිනිය විස්තරණය වෙච්ච ගමන් තව මේ අභ්‍යන්තරයේ හිටපු සෛල මෙතෙන්ට එකතු වෙනවා. එහෙනම් තවත් භක්ෂක සෛල එනවා මෙයාලව භක්ෂණය කරනවා. පැහැදිලි? හරි? එහෙනම් මෙතෙන්ට භක්ෂක සෛල ඇතුල් වෙන ක්‍රියාවලිය වැඩි වෙනවා රුධිර වාහිනිය විස්තරණය වෙච්ච නිසා. ඒ හින්දා භක්ෂණය මගින් මුන්ව විනාශ කරන්න පුළුවන්. දෙක ප්‍රතිශුද්ධ ජීවී ද්‍රව්‍ය අපි කලින් කතා කරපු අනුපූරක ප්‍රෝටීන ඉන්ටර්ෆෙරෝන් මේ වගේ රසායන ඇතුල් වෙලා මේගොල්ලෝම විනාශ කරන්නත් පුළුවන්. ඒ අතර මේ හොරු ටික ඇතුල් වුණේ වාගේ හැම ඇතුලෙන් ආපු විස බීජනේ මම මේ හොරු කියලා කිව්වේ. මේ තුවාලේ හින්දානේ. එහෙනම් මේ කඩපු තැන තියෙනවනේ. ගෙදර වහලේ උළු බිඳලා නම් හොරු ඇතුල් වුණේ උළු ටික වහන්න ඕන නැත්නම් ආයෙ එන්න පුළුවන්. හරි. ගෙදර ගේට්ටුව කඩලා නම් ඇතුළුනේ ගේට්ටුව හදන්න ඕන නැත්නම් ආයෙ එන්න පුළුවන්. ඔයාගේ හැම තුවාල කරගෙන නම් මේ වෙලාව විස බීජ ආවේ තුවාලේ හොඳ කරන්න ඕන නැත්නම් ආයෙ එන්න පුළුවන්. එහෙනම් මෙයා මොකද්ද කරන්නේ? මෙයාගේ තුවාලේ හොඳ කරගන්නවා. එහෙනම් මේ රුධිර වාහිනිය විස්තරණය වෙලා රුධිර ගලණය වැඩි වුණාම එතෙන්ට ලේ හොඳට ගලාගෙන එනවා කියලා කියන්නේ පුතේ මොකද වෙන්නේ? සෛල අලුත් වැඩියා කරන්න අවශ්‍ය දේවලුත් අරගෙන ඉන්නේ. හරි ඊට අතරතුර මේකේ සෛල සුම්බුන් වගේවා මේකෙන් එළියට ගිහින් දාන්නත් පුළුවන් අපි ඒක අමතක කරලා දාමු. හරි එහෙනම් ඔන්න දැන් ඔයාලට වෙන දේ පැහැදිලිද?
තුවාලයක් වුණාම හරි ඒ තුවාලේ හරහා විස බීජ ඇතුල් වෙලා කියලා අඳුරගත්තාම ආගන්තුකයෝ ඇතුල් වෙලා කියලා අඳුරගත්තාම එතන තියෙන සෛල වලින් දානවා රසායන. මෙතන ඉන්න සෛල කියලාත් මම සෛලත් නම් කරලා දාන්නම්. කවුද අපිට හම්බෙන්නේ සුලභව? කුඹ. කුඹ සෛල නියුට්‍රොෆිල් කියලා දාන්නම්කෝ මම. නියුට්‍රොෆිල මහා භක්ෂානුදාන. මහා භක්ෂා. හරි. තුන්දෙනෙක් කරලා. එහෙනම් ඒගොල්ලෝ මොනවද එළියට දාන්නේ? කුඹ සෛල වලින් දානවා පුතේ හිස්ටමින්. තව දානවා මේගොල්ලෝ දානවා සයිටෝ කයින. ඒවා පහළට ගියාම තමයි රුධිර වාහිනී විස්තරණය වෙන්නේ. රුධිර වාහිනී විස්තරණය වෙන ගමන් තව තව භක්ෂකයෝ ඇවිල්ලා මෙයාලව භක්ෂණය කරනවා. හරි? තව තව භක්ෂක ඇවිල්ලා භක්ෂණය කරනවා. අනුපූරක ප්‍රෝටීන් ඇවිල්ලා ඒ ක්‍රියාවලිය සක්‍රිය වෙනවා. සෛල වල මේ තුවාලය හොද කරගන්න අවශ්‍ය පෝෂක ඇතුළු දේවල් ඇවිල්ලා සෛල අලුත් වැඩියා වීම වෙනවා. පුතේ සයිටෝකයින එන්න සයිටෝකයින විසින් මොකද කරන්නේ? තව තවත් කුඹ සෛලව උත්තේජනය කරනවා. එහෙනම් තව තව හිස්ටමින් එනවා. තව තව ඉදිමෙනවා. එහෙනම් දැන් වාට අර කතන්දරේ පැහැදිලි. ඇයි පුතේ තුවාල වෙච්ච තැන සීරුණු තැන ඉදිමුනේ? ඔයාගේ පොඩ්ඩක් සීරුණා කට්ටකට නිදි කුඹ කට්ටකට සීරුණා. හරි මල් කට්ටකට මල් ගස් අස්සෙන් යනකොට මල් ගහේ අතකටම පැටිලා පොඩ්ඩක් සීරුණා. මහ ලොකු තුවාලයක් නෙමෙයි අනේ. නැතන් දැලමුවෙක් ගෑවුණු තැන ඉදිමෙනවනේ. ඇයි මේ ඉදිමෙන්නේ? වැඩේ පැහැදිලිනේ. එහෙනම් රුධිර වාහිනී විස්තරණය වෙලා තියෙන්නේ. මේ විස්තරණය වෙච්ච රුධිර වාහිනී වලින් අවශ්‍ය කරන රුධිරයේ පටක තරලය වැඩිපුර ශ්‍රාවය වෙනවා. මේ සෛල වැඩිපුර පටක තරලය තුලට එනවා. අන්න ඒ කතන්දරේ නිසා තමයි ඉදිමීම කියන කතන්දරේ සිද්ධ වුනේ. ඇයි රතු උනේ? ඉතින් රුධිර වාහිනී විස්තරණය වෙලානේ. රුධිර වාහිනී වල යන්නේ රතු පාට ලේනේ ළමයි. එහෙනම් දැන් රතු පාට ටිකක් වැඩිපුර පේනවා. කතාව පැහැදිලිද? ආයෙනම් ඔන්න ඉදිමුනේ ඇයි කියලා පැහැදිලි. රතුනේ ඇයි කියලා පැහැදිලි. හරි? කහන්නත් පුළුවන්. කහනවා. දැන් දැලඹුව ගැවුණා කහන්නේ. මේ හිස්ටමින්නේ. අසාත්මිකතා ඇති කරන කෙනානේ ඇලර්ජික් නේ. ඒකනේ කහනකොට පීටන් බෙත්තක් ගහන්නේ. හරි එහෙම නිකන් වාට ඕන හිතෙන ඉතින් පිළිටන් බොන්න එපා පුතේ වෛද්‍ය උපදේශ නැතුව. හරි. ඔයා තව ටික කාලෙකින් වෛද්‍යවර වුණාන් පස්සේ වාට ඕන නම් බිව්ව හැකි වෙනම කතාවක්. හරි. හිස්ටමින් කතන්දරේ නතර කරන්න. කහන එක ඉදිමින එක පළු දාන එක නවතිනවනේ පිළිටන් වල. හිස්ටමින් තමයි නිෂේධනය වෙන්නේ. කතාව පැහැදිලි. හරි. ආයෙනම් ඔන්න රතුනේ ඇයි කියලා දන්නවා. ඉදිමුනේ ඇයි කියලා දන්නවා. කහඬ ගත්තේ ඇයි කියලා දන්නවා. රත් වෙන්නේ ඇයි? මෙතන එන ෆයිට් එකක් නේ. භක්ෂක සෛලතාවයේ තියෙනවා. එහෙනම් පරිවෘත්‍ය වේගය වැඩි වෙනවා. අනුපූරක සෛල වලින් වසා සෛල වලින් හරි මේගොල්ලෝ අනුපූරක ප්‍රෝටීන වලින් ස්වභාවික නාශක සෛල මේ හැමෝම ඇවිල්ලා මෙතන වැඩනේ. මෙතන තිබ්බට වඩා එහෙනම් පරිවෘත්‍ය වේගය වැඩි වෙන්න ඕනද නැද්ද? වැඩි. ඉතින් පුතේ පරිවෘත්‍ය වේගය වැඩි කියන දේහ උෂ්ණත්වයේ වෙලාවේ මොකක් වෙනවද? වැඩි වෙනවා. එහෙනම් ඔන්න ප්‍රදාහක ප්‍රතිචාරයක ස්වභාවය පැහැදිලි. තුවාලයක් වෙච්ච වෙලාවක් ගැනයි මම මේ කතා කරේ. කතාව පැහැදිලිද? තුවාල වලින් විතරද පුතේ ප්‍රදාහක ප්‍රතිචාර? නෑ. මං කිව්වා ප්‍රදාහක ප්‍රතිචාරයකදී වෙන්නේ ආසාදනයක් සිද්ධ වෙලා නම් ඒ ආසාදනය සිද්ධ වෙච්ච තැනින් එහාට ඔබට ඒ ආසාදනයේ පැතිරෙන එක වළක්වන එක තමයි ප්‍රදාහක ප්‍රතිචාරයක අරමුණ. එහෙනම් මම මෙතන පැහැදිලි කරේ ඔයාගේ සම්පත් පොතේ තියෙන කතන්දරේ. හරි? ලස්සන රූපයකුත් තියෙනවා. අපි රූපෙත් එක්ක දැන් අතව ටිකකින් ආයෙ පැහැදිලි කරනවා. හරි? මේකේ දැන් මේ වගේම අදහසක් වෙන රූපයක් තමයි. හරි? තුවාලයක් වුණ වෙලාවේ තුවාලේ ගාව ඉදුමුනේ කොහොමද? රතුුනේ කොහොමද? කහඬ ගත්තේ කොහොමද? කියන කතාව තමයි මේ පැහැදිලි කරන්නේ. ඉතින් පුතේ ආසාදනය වෙන්නේ තුවාල හරහා විතරක් නෙමෙයිනේ. ඔයාට විස බීජ ඇතුල් වෙන්න පුළුවන් ප්‍රධාන මාර්ග හතරක් තියෙනවා ව්‍යාජනකයෝ. සමේ තුවාල එකක්. මෞත්‍රලිංගික මාර්ගයෙන් ඇතුල් වෙන්න පුළුවන්. නෙසරියා ගොන්රොහියේ ගොනෝරියා හදන අය, සිෆිලිස්, හර්පිස් වගේ රෝග ඇති කරන අය. මේ දවස්වල සුලභ මාර්ගය දෙකම නෙමෙයි. මොකද්ද? වාගේ ශ්වසන මාර්ගයෙන්
ඇතුල් වෙන්න පුළුවන්. ආමාශාන්ත්‍රික මාර්ගයෙන් ඇතුල් වෙන්න පුළුවන්. ආහාර මාර්ගයෙන් බඩේ අමාරු හැදෙන්නේ බඩ කොරවීම, රිදවීම, දෝපාචනී නේද? පාචනීය වගේ දේවල් ඇති වෙන්නේ. අයනම් ඔයාට රෝග කාරකයෝ ඇතුල් වෙන පාරවල් 4යි. ශ්වසන මාර්ගයෙන්, ආහාර මාර්ගයෙන්, හමේ තුවාල වලින්, මෞත්‍රලිංගික පද්ධතිය. හරි. ඔකේද හමේ තුවාල ගැන විතරනේ මේ කතා කරේ. ශ්වසන මාර්ගයෙන් ඇතුල් වෙන වෙලාවක් ගමු. මොකද වෙන්නේ? හච්චිස්. කිවිසුම කැස්ස. හරි. දූවිලි කියන්නේ ආගන්තුක අංශු. නහයට ගිය ගමන් කිවිසුමක් යනවා. එළියට දානවා. ප්‍රදාහක ප්‍රතිචාරය. කැස්සක් එනවා. එළියට දැම්මා. ප්‍රදාහක ප්‍රතිචාරයක්. ඔන්න ශ්වසන මාර්ගය එළියට දැම්මා. ආහාර මාර්ගයයි. හරි ආසාදනය වෙලා තියෙන අපි කලින් ගත්ත උදාහරණය. හරි. පරණ වඩයක්, පරණ කොත්තුවක්, පරණ රයිස් එකක්, නැත්නම් උදේ කෑම එක හවසේදී පිළුණු වෙලා දන්නේ නැතුව කාලා. ආමාශයට ගියා, ආමාශයේදී අඳුර ගන්නවා. ශ්ලේෂ්මල ස්‍රාවය වැඩි කළා ක්‍රමාකුජන කන පිට හරවන පුතේ වමනේ. අර කාපු කෑමයි කෑමත් එක්ක ඉරපු විස බීජ ටිකයි ඔක්කොම මොකද කරන්නේ? වමනේ හරහා එළියට දාන්න පුළුවන්. අනේ ආමාශයෙන් එළියට පැනලා ග්‍රහණියෙන් එහාට ගිහිල්ලා. පුතේ ආමාශයෙන් එළියට ගිය දෙයක් වමනේ දාන්න බෑ ආයේ. ආමාශයෙන් ශුද්ධාන්තරයට ඒ කියන්නේ ග්‍රහණයට නිදහස් වෙච්ච ආහාරයක් වමනේ කිරීම මගින් එළියට දාන්න බෑ. එයාට යන්න වෙනවා නේද අනිත් පැත්තෙන්ම එළියට. ගුදය හරහා එළියට යන්න වෙනවා. එහෙනම් දැන් මොකද වෙන්නේ? ලූස් මෝෂන්, පාචනේ. හරි? අතිසාරය. හරි දැන් වෙනවා ඔන්න වාගේ. හරි ලූස් මෝෂන් එකක් ඇවිල්ලා ආර ටික හේදිලා ගිහිල්ලා ඉවරම වෙනවා. හරි? එහෙනම් අපි කියන්නේ බඩ එළිය යනවා කියලා නේද? ලූස් මෝෂන් පොෂ් වැඩි වගේනේ. හරි? එහෙනම් බඩ එළිය යනවා. හරි? ඉඳ ගන්න කලින් යනවා. ගිහිල්ලා ඉවර වෙනවා. අර ආසාදිතයෝ ටිකව හොදලා ෆ්ලෂ් කරලා ආහාර මාර්ගේ ෆ්ලෂ් කරා. ඉවරයි. ජනකම් අමාරුයි ගියන් පස්සේ සනීපයි. ලෙඩේ හොඳයි. ආසාදිතය ඉවරයි. එළියටම දැම්මා. ඉවත් කරා. පැතිරෙන එක වැළක්වුවා. හරිද වැඩි? ඕවට කියනවා එහෙනම් ප්‍රදාහක ප්‍රතිචාරය. අපි දාමු ඊට දෙහෙනම් මාතෘකාව ප්‍රදාහක ප්‍රතිචාරය. ධාරක දේහය කිසියම් ආසාදනයකට ලක් වූ විට ධාරක දේහය කිසියම් ආසාදනයකට ලක් වූ විට ධාරක දේහය කිසියම් ආසාදනයකට ලක් වූ විට එම ආසාදනය ධාරක දේහය කිසියම් ආසාදනයකට ලක් වූ විට එම ආසාදනය දේහය තුළ පැතිරීම අවම කර ගැනීමට පවතින ආරක්ෂක යාන්ත්‍රණයකි. ආරක්ෂක යාන්ත්‍රණයකි. හරි. එහෙනම් ඔක වෙන්න පුළුවන් ආකාර කීපයක් අපි ආහාර මාර්ගයේදී, ශ්වසන මාර්ගයේදී, සමේතු වාදවලදී අපි දැක්කනේ නේද දැන්? අපි කියන එක පැහැදිලි කරගෙන යම්. දාන්න පුතේ. මෙහෙම දාමු. අනුමාර්ථකාවක් දාන්න. සමමත තුවාලයක් හටගත් විට ප්‍රදාහක ප්‍රතිචාරය ඇතිවන ආකාරය. අපි පොයින්ට් ෆෝම් එකේ යන් 1 2 3 කියලා දායකට වල පාඩම් කරගන්න ලේසියි. දාමු. අංක 1. සමතුවාල වූ විට බාහිර ආරක්ෂක යාන්ත්‍රණ බිඳ වැටෙන නිසා සමතුවාල වූ විට බාහිර ආරක්ෂක යාන්ත්‍රණ බිඳ වැටෙන නිසා දේහ තුළට ආගන්තුකාංශු ඇලෙරම් විස බීජ නැත්නම් ව්‍යාජනකයන් කියලා. ආගන්තුකාංශු ඇලෙරම් ව්‍යාධි ජනකයන්
ඇතුළු වේ. ඇතුළු වේ. ඇතුළු වේ. දාමු ඊළඟ පොයින්ට් එක. මේ සමගම එයාශ්‍රිතව පවතින කුඹසෛල උත්තේජනයේ හිස්ටමින් රසායනයත් කුඹසෛල උත්තේජනයෙන් හිස්ටමින් රසායනයත් කුඹසෛල උත්තේජනයෙන් හිස්ටමින් රසායනයත් දායම් පොයින්ට් න්यूट्रोफिल हाँ महाभक्षाणु उत्तेजनයෙන් न्यूट्रोफिल सह महाभक्षाणु उत्तेजनයෙන් साइटोकाइन रसायनයත් නිදහස් කරයි. साइटोकाइन रसायनයත් නිදහස් කරයි. මෙයා නිදහස් කරනවා හිස්ටමින් රසායනය, මෙයා නිදහස් කරනවා සයිටෝකයින කියන රසායනය. කතාව පැහැදිලිනේ? හරි. කුඹසෛල හිස්ටමින් දානවා, නියුට්‍රොෆිල් මහාභක්ෂාණු සයිටෝකයින දානවා. එනේ ඊළඟ පොයින්ට් එකට එනවා. තුවාල වුණා, ශුද්ධ ජීවීන් ඇතුළු වුණා, මෙයා හිස්ටමින් දැම්මා, මෙයා සයිටෝකයින දැම්මා. එනේ ඊළඟ පොයින්ට් එකට යනවා. මිනිසා රුධිර වාහිනී විස්තරණය වීම සිදුවේ. රුධිර වාහිනී විස්තරණය වීම සිදුවේ. පල්ලෙහාට ඇවිල්ලා එමගින් කියලා දාලා ඒ අර්ථය සිම්පල් ඒ දාන්න. එමගින් සිම්පල් ඒ. ආසාදනය වූ ස්ථානයට අතිරේක භක්ෂක සෛල ඇතුළු වීමෙන් භක්ෂණය වේගවත් වේ. ආසාදනය වූ ස්ථානයට අතිරේක භක්ෂක සෛල ඇතුළු වීමෙන් භක්ෂණය වේගවත් වේ. सिंपल बी प्रतिशुद्र जीवी प्रोटीन ඇතුළු වීමෙන් ශුද්‍ර ජීවීන් විනාශ කරයි. ප්‍රතිශුද්ධ ජීවී ප්‍රෝටීන ඇතුළු වීමෙන් ශුද්‍ර ජීවීන් විනාශ කරයි. දාන සිම්පල් C. තුවාලයේ සිදු ස්ථානයේ සෛල අලුත් වැඩියාව වේගවත් වේ. තුවාලයේ සිදු ස්ථානයේ සෛල අලුත් වැඩියාව වේගවත් වේ. තුවාලයේ සිදු ස්ථානයේ සෛල අලුත් වැඩියාව අලුත් වැඩියාව වේගවත් වේ. තුවාලයේ සිදු ස්ථානයේ සෛල අලුත් වැඩියාව වේගවත් වේ. ඔන්න එනම් තුවාලයක් වුණු වෙලාවේ ඔයාගේ ප්‍රදාහක ප්‍රතිචාර. දැන් එනම් මේ වෙලාවේ රුධිර වාහිනී විස්තරණය තමයි රතු පාට වෙන්නේ. භක්ෂක සෛල ඇතුළු රසායනයන් නිදහස් වූ නිසා තමයි ඉදිමීම වෙන්නේ. පරිවෘත්තය වැඩි වුණු නිසා තමයි රත් වීම වෙන්නේ. හිස්ටමින් නිසා තමයි මේගොල්ලෝගේ මොනවා වෙන්නේද? ඔය කහන වගේ වැඩක් වෙන්නේ. හරි? ඊළඟ මේ සයිටෝකයිනින් මගින් මොනවද තව දුරටත් හිස්ටමින් එන එක ශ්‍රාවය වැඩි කරනවා. හරි? වෙන පොයින්ට් එකක් විතර දාන්න එනම් සයිටෝකයින මගින් තව දුරටත් හිස්ටමින් ශ්‍රාවය වැඩි කරයි. එහෙනම් වැඩි වුණාම තවත් එනවා. මේ ප්‍රතිචාර ටිකම තව තවත් ඇති වෙනවා. හරි? සයිටෝකයින මගින් හිස්ටමින් ශ්‍රාවය තව දුරටත් වැඩි කරයි. එහෙනම් වැඩි වුණා කියන්නේ ආය රුධිර වාහිනී විස්තර වෙනවා. මේ වැඩේම වෙනවා. මේගොල්ලෝ ඉවර වෙනකම් යාලා එනවා.
ආගන්තුක ඉන්නකන් හිස්ටමින් එනවා සයිටෝකයින් එනවා. එතකම මේක මහත් වෙලා ඉදිමිලා එතකම මේගොල්ලෝ එනවා තුවාලේ හොඳ වෙනකන් විස බීජ ඉවර වෙනකන් මේක සයිකල් එකක් විදිහට දිගින් දිගටම සිද්ධ වෙනවා. කතා මීටර නේද? හා. දැන් ඊළඟ පොයින්ට් එක විදිහට. රුධිර වාහිනී විස්තරණය වීම නිසා අදාළ ස්ථානය රුධිර වාහිනී විස්තරණය වීම නිසා අදාළ ස්ථානය රතු වේ. රුධිර වාහිනී විස්තරණය වීම නිසා අදාළ ස්ථානය රතු වේ. දාන දෙක. පටක තරලය වැඩිපුර එක්රැස් වීම නිසා අදාළ ස්ථානය ඉදිමි. දාන තුන. පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය වැඩිවීම නිසා අදාළ ස්ථානයේ උෂ්ණත්වය වැඩිවීම රත් වීම සිදු වේ. එනිලඟට හිස්ටමින් මගින් ඇතිවන අසාත්මික ක්‍රියාකාරීත්වය නිසා අදාළ ස්ථානය කැසීම පළු දැමීම සිදුවිය හැකියි. එහෙනම් ඔන්න මේ කියන කතන්දරේ තුවාලේ කතන්දරේ. අපි බලමු මේක කොහොමද වාගේ සම්පත් පොතේ දෙන රූප සටහනත් එක්ක. මේ සම්පත් පොතේ තියෙන වාගේ කැම්බල් බයොලොජි පොතේ රූපය. ඒ රූපෙත් පොඩ්ඩක් පැහැදිලි කරගමු ඔය ගමම්ම. ඔයාමුලින්ම මේ රූපේ ඇඳගෙන ඉන්න ඊට පස්සේ අපි සම්පත් පොතේ තියෙන රූපේ පොඩ්ඩක් පැහැදිලි කරගමු. මේ රූපය අඳින්න ටංකාර. හොඳයි පුතේ මේ තියෙන්නේ ඔයාගේ සම්පත් පොතේ දාලා තියෙන රූප සටහන. ඔයා මේ රූප සටහන හොඳින් අධ්‍යයනය කරොත් මේක කැම්බල් බයොලොජි පොතේ තියෙන රූප සටහනමයි සිංහල පරිවර්තනයක් විදිහට දාලා තියෙන්නේ. ඔයාලට පේනවා මේ දාලා තියෙන පුතේ රූප සටහන සම. පහලින් රතු පාටින් ගමන් කරන්නේ රුධිර වාහිනිය. උඩින් ඔයාලට පේනවා දුඹුරු පාටින් කටුවක් ඇනලා තියෙනවා. ඒ කටුවත් එක්ක කොළ පාටින් පෙන්නලා තියෙන්නේ අපි හිතමු බැක්ටීරියා කියලා. එන මේ තුවාලයක් සිද්ධ වෙලා තුවාලය හරහා හැම තුලට බැක්ටීරියා ඇතුල් වෙන අවස්ථාවක් තමයි පළවෙනි රූප සටහනින් පෙන්වන්නේ. ඒක ඔයාලට පෙන්වලා තියෙනවා කුඹ සෛලයක් රතු පාටින් ඊළඟ මහා භක්ෂාණු සෛලයක් නිල් පාටින්. කුඹ සෛලෙන් ඔයාලට පෙන්වන රතු පාටට මොනවාද අංශු වගේක් වේදෙනවා. ඔය තමයි පුතේ හිස්ටමින්. හරි සයිටෝකයින් තමයි එහෙනම් නිල් පාටට අංශු විහිදෙන්නේ මහා භක්ෂාණු සෛලේ. මහා භක්ෂාණු සෛල ඉන්ට්‍රොෆිල් දෙන්නටම ඔය වැඩේ කරන්න පුළුවන්. ඔයාලට පේනවා මේ අංශු ගමන් කරන රුධිර වාහිනිය දිශාවට. දෙවෙනි රූපයට ගියාම ඔයාලට පේනවා මේ රුධිර වාහිනිය විස්තරණය වෙලා. විස්තරණය වෙලා විතරක් නෙමෙයි අර භක්ෂක සෛල ආදිය ඇතුල් වීමත් වැඩි වෙලා. ඒ ඇතුල් වෙන අයත් අර නිල් පාට රතු පාට අංශු ශ්‍රාවය තවමත් කරනවා. එහෙනම් භක්ෂණ ක්‍රියාවලියත් සිද්ධ වෙනවා. ඒත් එක්කම ඔයාලට පේනවා තුන්වෙනි රූපයට යනකොට අර තිබ්බ විශාල වශයෙන් හිටපු ව්‍යාධිජනක ශුද්‍ර ජීවීන් ප්‍රමාණය දැන් පැහැදිලිවම අඩු වීමකට ලක් වෙලා. ඊට අමතරව අර ලොකුවට තිබ්බ තුවාලෙත් දැන් පැහැදිලිවම අඩු වීමකට ලක් වෙලා. ඒකම දැන් මේගොල්ලොන්ගේ අර ශ්‍රාවය වෙච්ච හිස්ටමින් සයිටෝකයින් ශ්‍රාවය නතර වෙලා ඉන්න රුධිර වාහිනියත් ආයේ තිබ්බ තත්වයටම පත් වෙලා තියෙනවා. එහෙනම් ඔක තමයි ඔයා ඔය දකින කතන්දරය
අපි කතා කරපු සමහර හා ඇතුල් වුණයින් පස්සේ අභ්‍යන්තර ආරක්ෂක යාන්ත්‍රණයක් විදිහට ක්‍රියාත්මක වෙලා තියෙන ප්‍රදාහක ප්‍රතිචාරයක් තමයි ඔය දකින්න හම්බ වෙන්නේ. හරි. අපි දාමු ඊළඟට වෙනම පොයින්ට් එකක් විදිහට. තරුවත් දාලියක් කමන්නේ. ශ්වසන පද්ධතිය හරහා ආසාදන සිදු වූ විට ශ්වසන පද්ධතිය හරහා ආසාදන සිදු වූ විට ප්‍රදාහක ප්‍රතිචාරය ලෙස කැස්ස කිවිසුම වැනි තත්ත්ව ඇතිවේ. කැස්ස කිවිසුම hatches කිවිසුම වැනි තත්ත්ව ඇතිවේ. දාන්න පුතේ ඊළඟ තරුව ආහාර මාර්ගය ආශ්‍රිත ආසාදනයකදී ප්‍රදාහක ප්‍රතිචාර ලෙස ආහාර මාර්ගය ආශ්‍රිත ආසාදනයකදී ප්‍රදාහක ප්‍රතිචාර ලෙස ආහාර මාර්ගය ආශ්‍රිත ආසාදනයකදී ප්‍රදාහක ප්‍රතිචාර ලෙස වමනය අතිසාරය පාචනය වැනි තත්ත්ව ඇතිවේ. වමනය පාචනය එකම වගේ තමයි. හරි. වමනය අතිසාරය පාචනය වැනි තත්ත්ව ඇතිවේ. පුතේ මේ ප්‍රදාහක ප්‍රතිචාර නිසා මිනිස්සු මැරෙන්නත් පුළුවන්. ඔන්න බලන්නකෝ. මාර වැඩක් නේ. ප්‍රදාහක ප්‍රතිචාරය නිසා මිනිස්සු මැරෙන්න පුළුවන්. උන්න ගැනිලා මිනිස්සු මැරෙනවා. වෙන්න පුළුවන් නේ. මේ ප්‍රදාහක ප්‍රතිචාරයෙන් මැරෙන්න හේතු වෙන්නේ අපූතික මරණ. හරි. සමහරුන්ගේ රුධිර පීඩනය අඩු වීම නිසා. හරි. කොහොමද රුධිර පීඩනය අඩු වෙලා මැරෙන්නේ? දැලඹුව ගෑවිලා මැරෙන්න පුළුවන් ළමයි වෙනවා. දැලඹුවේ ගෑවිලා මැරෙන්නේ කොහොමද? මේ රසායන නිසා හිස්ටමින් ඇවිල්ලා රුධිර වාහිනී විස්තරණය වෙලා රුධිරයේ සංඝටක එහෙනම් පටක තරලයට ගිහිල්ලා රුධිර පීඩනය අඩු වීම නිසා මැරෙන්න පුළුවන්. අධික රස්නේ නිසා එන්සයිම් ක්‍රියාකාරීත්වය දුර්වලයි. පරිවෘත්තය වැඩි වෙනවා. පරිවෘත්තය වැඩි වීමේ ක්‍රියාවලිය ප්‍රතිඵලයක් විදිහට උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වීමේ ප්‍රතිඵලයක් විදිහට එන්සයිම් ක්‍රියාකාරීත්වය නතර වෙනවා. මැරෙන්න පුළුවන්. අධික සීතල නිසා මැරෙන්න පුළුවන්. හරි. දැන් රුධිර වාහිනී රුධිර සංසරණ පද්ධතිය ක්‍රියාකාරීත්වය අරුණ ගාමුතේ දේහ උෂ්ණත්වය පාලනය කරන ක්‍රියාවලිය දුර්වල වෙනවනේ. එහෙනම් සීතලයේ ඇවිල්ලා වේවුලලා මැරෙන්න පුළුවන්. නැත්නම් මේ ආසාදිතයන්ගේ අපූතික ද්‍රව්‍ය නැත්නම් මේ විස ද්‍රව්‍ය නිසා මරණයටපත් වෙන්න පුළුවන්. හරි. ඊළඟ වෙනම තරුවක් දාලා ගියමු. ප්‍රදාහක ප්‍රතිචාරය වඩා ප්‍රබල වූ විට මරණය පවා සිදු විය හැකියි. ප්‍රදාහක ප්‍රතිචාරය වඩා ප්‍රබල වූ විට මරණය පවා සිදු විය හැකියි. කොහොමද මැරෙන්නේ කියලා දාමු. ඒ සඳහා පහත ක්‍රියා හේතු වේ. දාන එක. රුධිර පීඩනය අඩුවීම. ඔන්න එකක්. රුධිර පීඩනය අඩුවීම. දාන දෙක. දේහ අධිකව උෂ්ණත්වය වැඩිවීම. දේහයේ අධික ලෙස උෂ්ණත්වය වැඩිවීම. තුන. දේහ උෂ්ණත්වය අධික ලෙස අඩුවීම. ඒ කියන්නේ අධික සීතල. හතර. ආස්වාදිතයන් විසින් නිදහස් කරන විස රසායන වල ක්‍රියාකාරීත්වය. ආස්වාදිතයන් විසින් ඇති කරන විස රසායන වල ක්‍රියාකාරීත්වය. හරි. දරුවනේ එහෙනම් අපේ ප්‍රතිශක්තිය යටතේ
ඔයාගේ දේහේ ක්‍රියාත්මක වෙන ආරක්ෂක යාන්ත්‍රණ මගින් තුවාල ආසාදිත අංශු නැත්නම් ව්‍යාජනකයෝ ආගන්තුක අංශු වලට එරෙහිව ඔයාගේ දේහේ තියෙන ආරක්ෂාව යාන්ත්‍රණය නැත්නම් ප්‍රතිරෝධය ආකාර දෙකක් අපි කතා කරා සහජ සහ අනුවර්තී කියලා. අනුවර්තී වලට අපි අතවත් තිබ්බේ නෑ තාම. හරි සහජ ප්‍රතිශක්ති ප්‍රතිචාරවල බාහිර සහ අභ්‍යන්තර ආරක්ෂක යාන්ත්‍රණ කියලා දෙකක් තියෙනවා කියලා කතා කරා. බාහිර ආරක්ෂක යාන්ත්‍රණ ගැන කතා කරා සම ශ්ලේෂ්මල පටල සහ ප්‍රතිශුද්ධ ජීවී ද්‍රව්‍ය. අභ්‍යන්තර ආරක්ෂක යාන්ත්‍රණ වලට ආවා. ඒ අභ්‍යන්තර ආරක්ෂක යාන්ත්‍රණ යටතේ තමයි අපි මේ අද දවසේ සාකච්ඡා කරපු කතන්දර ටික තියෙන්නේ. භක්ෂ සෛලතාවය, ස්වභාවික නාශක සෛල, ප්‍රතිශුද්ධ ජීවී ප්‍රෝටීන. ප්‍රතිශුද්ධ ජීවී ප්‍රෝටීන වල තමයි ඉන්ටර්ෆෙරොන් සහ අනුපූරක ප්‍රෝටීන ගැන කතා කරේ. හරි. ඒ ඔක්කොගේම එකතුවක් විදිහට තමයි අපි ප්‍රදාහක ප්‍රතිචාරය ගැන කතා කරේ. හරි. එහෙනම් මේවා හරියම ලේසි. මේ වගේ අධික ප්‍රශ්න අහන්න පුළුවන් MCQ. හරි ව්‍යුහගත සහ රචනා. හරි මේක පාඩම් කරගන්නත් පුදුම ලේසි. හරි මම මේ උගන්වපු රටාවටම මේ සිස්ටම් එකටම ඔයා පාඩම් කරගන්න පොඩි හරි මෙමරි මැප් හදගන්න ඔය වගේ වැඩ කරගත්ත හැකිනේ. අපි දැන් මේකට අදාළ පොඩි මෙමරි මැප් එකක් අඳිමුද? හරි. ඔය කියන මේ ප්‍රදාහක ප්‍රතිචාරය කතන්දරේට තුවාලයක් වුණාම ප්‍රදාහක ප්‍රතිචාරය මේ වගේ මෙමරි මැප් ඔයාලා තනියම අඳින්න ළමයි. හරි ඔය මම හදපු කාටුන් අනම්ම නම් ඒවත් මෙමරි මැප් විදියටම ගත්ත හැකි. දැන් අපිට වෙන්නේ තුවාලයක් නේ. ඔන්න වාට දැන් තුවාලයක් වෙලා. තුවාලය වුණ ගමන් කවුද මෙතන චූන් වෙන්නේ? කුඹ සෛල. එයා එවනවා මොනවාද? හිස්ටැමින්. ඊළඟට තව කවුද? නියුට්‍රොෆිල්. තව මහා භක්ෂාණු. ඒගොල්ලෝ එවනවා මොනවාද? සයිටෝකයින. මේ මුළු නෝට් එකම මේ වගේ පොඩි මෙමරි මැප් වලට ගහන්න පුරුදු වෙන්න ළමයි. දැන් මේ දෙකොල්ලෝ ආපු ගමන් මොකද වෙන්නේ? රුධිර වාහිනී විස්තරණය. රුධිර වාහිනී විස්තරණය වෙච්ච ගමන් වැඩ තුනයි. එකක් මොකද්ද වෙන්නේ? අතිරේක භක්ෂක සෛල ඇතුල් වීම. එහෙනම් භක්ෂණය වැඩි වෙනවා. එහෙම නැත්නම් ප්‍රතිශුද්ධ ජීවී ප්‍රෝටීන ඇතුළු වීම. එහෙනම් අනුපූරක ප්‍රෝටීන ඉන්ටර්ෆෙරොන් වගේ අය එන්න පුළුවන්. ඊට අමතරව මොනවද වෙන්න පුළුවන්? දැන් සැපෙවුම වැඩි ඒ නිසා සෛල ඉක්මනින් අලුත් වැඩි ආවා. සෛල අලුත් වැඩි ආවා. ඔන්න තුවාලයකදී වෙන ප්‍රදාහක ප්‍රතිචාරය සරලව. ඕක විස්තර කරගත්තාම ගෙලින්ම කේටසටහන රචනා ප්‍රශ්න වල කේටසටහන් කැලලක් මේ උත්තරේ. හරි. බලන්න කොච්චර චුට්ටද මතක තියාගන්න තියෙන්නේ. මේක විස්තර කරන්න විතරයි තියෙනවාට විභාගෙ. හරි. අයනම් ওই විදිහට සරල කෙටි ක්‍රම පාවිච්චි කරලා මේක හොඳට පාඩම් කරගන්න. මේක මේ මිනිස්සු අමාරුයි කියන කතන්දරයක්. මම හිතන්නේ මේ YouTube එකේ මම දාලා තියෙන මේ වීඩියෝස් ටික නරඹුවෙන් පස්සේ ලංකාවේ ගොඩ දෙන්නට ඔය අමාරුයි කියන කතන්දරය අතෑරෙයි. මොකද channel එකේ හරි වැඩිපුරම බැලලා තියෙන්නේ ඔයාලගේ වයස් කාණ්ඩය අය නෙමෙයි. හරි. ඇනලයිස් රිපෝට් එක ගත්තාම හරි උසස් පෙළ ඉගෙන ගන්න දරුවන්ගේ වයස් කාණ්ඩය අයට වඩා උසස් පෙළ උගන්වන වයසේ අයගේ වයස් කාණ්ඩ තමයි මගේ channel එකේ වැඩිපුර බැරිලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක හොඳ ප්‍රගමනයක්. ඒ කියන්නේ මේක බලලා ඉගෙන ගන්නවා ගුරුවරුත් ඒ ගුරුවරු හරහා දරුවන්ට හොඳ දෙයක් ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. හරි ඒක මගේ ඇත්තටම චිත්ත ප්‍රීතිය සඳහා හේතුවක්. හරි අපි එහෙනම් හොඳට වැඩි කොට දාගමු. හරි දාන විභාගටි කොට දාගෙන හරි රටේ වැදගත් මිනිස්සු බවට පත් වෙන්න පුළුවන් ආර්ථික ශක්තිය අධ්‍යාපන ශක්තිය තියෙන පිරිසක් බවට පත් වෙමු. හරි එහෙනම් අයබෝවන් පරිස්සමට ඉන්න වැඩි කොට දාගන්න.